හරි පුතේ හැමෝටම ආයුබෝවන්. අපි ඊතුරු කොටස සාකච්ඡා කරමු. දැන් ආයෙත් නැවත වතාවක් මේ කුස ජාතකේ පෙරලා ගන්න ඒකේ අපි එදා නතර මේ අපි නතර කරේ 20 පිටුව ගන්න 20 පිටුව පෙරලා ගන්න. ඒකේ අපි කතා කර හිටියේ මහා බෝසත්වයන් තේජසින් සූර්යා ලෝකෙහි කදුව පැනියන් මෙන්ද දිවා චන්ද්‍රයා පරිද්දෙන්ද නිෂ්ප්‍රභා විය. කුස රජ්ජුරුව ශ්‍රීයහන් ගමින් පහන්වන්නට පළමුව පිටත් වන්නාහ. මෙලෙසින් කලක් ගිය සඳ ප්‍රභාවතීන් දාවල් දක්නා කැමැතිව මෑණියන්ට කිව්ය. මෑණියොත් ඔහු බස් අසා පුතණෝනි දරු කෙනෙකුන් ලබන කල ඉවසුවයි නැවතුවේ. එතනින් අපි සාකච්ඡා කරා එතන නේද? සාකච්ඡා කරලායි නැවැත්තුවේ. එතකොට බලන්න මේ දැන් රාත්‍රී කාලේ විතරනේ දකින්නේ ප්‍රභාවතීව නේද? තමන්ගේ බිරිඳව අගමහේසියව නේද? රජ කෙනෙක්නේ දැන් අගමහේසියව. ඉතින් දවල් දකින්න කැමැත්තෙන් මේ අම්මට තමා ගිහින් කියන්නේ මේ කුස රජ්ජුරුව නේද? දැන් පුතේ මතක තියාගන්නද විවාහ වෙන්න ඉස්සෙල්ලා දක්වා තමයි කුස කුමාරයා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ඒ ටික ඔක්කොම කුස කුමාරයා විවාහ වෙන්න පෙර ටික ඔක්කොම කුස කුමාරයා කියලා තමයි තියෙන්නේ. විවාහයෙන් පස්සේ විවාහයත් එක්කම අභිෂේක කරා නේද? රජකම ලැබුණානේ. එතෙන් පටන් කුස රජුරෝ කියලා තමයි ලියනකොට භාවිත වෙන්නේ. සමහරවිට මම කියනකොටත් එහා මෙහා වෙන්න පුළුවන් මේ කුස කුමාරයා කියලා. කුස කුමාරයා කියන්නේ එතකොට විවාහ වුණාට පස්සේ විවාහයත් සමගම රජකම ලැබුණානේ. ඒක කුස රජුරෝ කියලා තමයි ලියවෙන්න ඕන ලියන ඒවා හැම. හරි බලන්න දැන් අම්මාට කියනවා මේ කුස රජුරෝ කොහොම හරි අනේ මට දවල් කාලේ මගේ අගමහේසියව බලන්න ඕනේ කියලා හරියට කරදර කරනවා නේද? ඉවසන්න බෑ. ඉතින් දැන් ඔයාලා දන්නවනේ රාජ්‍ය කෙනෙක් වුණාට කොච්චර ඥානවන්ත වුණත් නේද? බොහොම බල සම්පන්න වුණාට රාගය තැම්පත් වෙලා තියෙනවා නේද? ඒක ගූඪ සිතුවිල්ලක් විදිහට තියෙන්නේ. මොකද්ද? ගූඪ සිතුවිල්ලක්, গুপ্ত සිතුවිල්ලක් විදිහට තමයි ගැබ් වෙලා තියෙන්නේ. ඒක අනිත් අයට පේන්නේ නැහැ නේද? හරි බලන්න දැන් එතකොට මේ ඡේදය බෝධිසත්වෝ නැවත නැවතත් ඇවිටලි කොට කිව්වා. අම්මට කියනවා නැවත නැවතත් ඇවිටලි කරනවා නේද? බෝධිසත්වෝ නැවත නැවතත් ඇවිටලි කොට කිව්විය. ඇවිටලි කරනවා පොඩි ළමෙක් වගේ නේද? කරදර කරනවා නිතරම නේද? බේරෙන්න බෑ. බෝධිසත්වෝ නැවත නැවතත් ඇවිටලි කොට කිව්විය. එකල මෑණියෝ දක්නා කැමත හොත් ඇත්හාට ගොස් ඇත් ගොව්වන් හා එක්ක සිටුව. මොකද මේ කියන්නේ දක්නා කැමත හොත් කියලා? එහෙනම් දකින්න ආස නම් අගමහේසියව දවල් කාලේ එහෙනම් ඇත්හාට ගිහිල්ලා ඇත් ගොව්වොත් එක්ක ඉන්නකො නේද? ඒකෙන් අදහස් වෙනවා ඇත් ගොව්වෙක් විදිහට එතන සේවකයෙක් විදිහට නේද? විශේෂයෙන් ඇත් ගොව්වෙක් විදිහට ඉන්න කියලා කියන්නේ නේද? එතකොට හිතන්නේ නෑනේ මේ ඇත් ගොව්වෙක් විදිහට ඉඳී කියලා හැම තමන්ගේ ස්වාමි පුරුෂයා නේද? දක්නා කැමති හොත් ඇත්හාට ගොස් ඇත් ගොව්වන් හා එක්ක සිටුව මම එතනට කැඳවාගෙන එමි. බොහොම උපක්‍රමශීලී නෙමේ මෑණියෝ නේද? ඉතින් කියනවා මේ ඇත් ගොව්වොත් එක්ක එකතු වෙලා ඉන්න ඇත් ගොව්වෙක් වගේ ඉන්න කියන එක තමයි කියන්නේ නේද? මම එතනට කැඳවාගෙන එමි. කාවද? අගමේසියව කැඳවාගෙන එන්නම් කියලා කියනවා ඇත් ගාලා පෙන්නන්න වගේ නේද? එකල ඇස් පුරා දැකපියව. මොකද කියන්නේ? ඇස් පුරා කියලා කියන්නේ. ඉතින් එතනදී ඕනි තරම් බලා ගන්නකො. ඇස් පුරාම ඇති වෙනකම් බලා ගන්නකො නේද? ඕනි තරම් බලා ගන්නකො කියන එක තමයි තන ව්‍යංගාර්ථවත් තියෙන්නේ. තොපවුනියව නොහඟව. හැබැයි මොකද්ද? මේ ඔබ තමයි කුස රජුරෝ කියන්නේ කියලා හැම පොඩ්ඩක්වත් ඇඟ වෙන විදිහට ඉන්න එපා කියලා කියනවා නේද? බෝසත්වොත් යහපතයි පිළිගෙන. බෝසත්වොත් එතනදී නම් පිළිගන්නවා හරි මං ඔන්න පොරොන්දු වෙනවා හොඳයි කියලා නේද? එහෙම කියලා ඇත්හාට යනවා. එකලේ සීලවතී දේවී ප්‍රභාවතින් ඇත්හාට කැඳවාගෙන ගොස් මේ අසවල් ඇතාය මේ අසවල් නම් ඇතායයි නම් කියා දක්වා යන සඳ. දැන් ඇත් සීනාවේ එක එක ඇත් වර්ග ඉන්නවා නේද? ඒ ඇතුන්ගේ නම් දාලා තියෙනවා මේ ඒ නම් වලින් හඳුන්නා නේද? ඒ පෙන්න බොහොම ගැඹීරත්වයෙන් යුක්තව නේද? ඉතින්
රජ කුලේ අය නේද? මෙච්චර සේනාවක් ඉන්නවා කියලා ඉතින් ආඩම්බරෙන් තමන්ගේ ලේලිට පෙන්눔 කරනවා. ඇත් සේනාවේ කොච්චරක් ඉන්නවද කවුද මේ නේද? කියලා නම් වලින් පෙන්න නම් දාලා තියෙනු පෙන්න නේද? යනවා මේ හොඳම ඇත්තු තමයි ඉන්නෙත් නේද? ඉතින් එතකොට මොකද වෙන්නේ ඊට පස්සේ? එතකොට මෙතන තියෙනවා මේ අසවල් නම් මෙතාය නම් කියා දක්වා යන සඳ කුස රජ්ජුරුව ප්‍රභාවතීන්ගේ පිට ඉලත්තියෙන් ගැසු ඔන්න අත්ගව්වෙක් විදියට ඉන්න කිව්වම මේ නේද ඇත්ගව්වෙක් විදියට රඟපාන්න කියලා අම්මා කිව්ව වුණාට ෂණයකින්ම මේ රාගය විශ්සුණා නේද ගුප්තවති විච්ච රාගය විශ්සිලා මොකද්ද කරන්නේ මේ ඇත් වසුරු පිටකින් ගහනවා ප්‍රභාවතියට ඇත් වසුරු පිටක් කියලා කියන්නේ ඉතින් ඇත් බෙට්ටක් නේද ඇත් බෙට්ටක් කියන එක මේ ඔයාලා ලියන්න ඇති වසුරු පිටක් කියලා ඇත් බෙට්ටක් කියලා කිව්වත් කමක් නැහැ ඇත් ඉලක්තියකින් ගැසුව දැන් ඔන්න ඔයාලට චිත්‍රකුම වෙන්න ඕනේ නේද දැන් අම්මට කියනවා කොච්චර බීරබරෝ පුංචි ළමෙක් වගේ මට මේ බිසව බලා ගන්න ඕනේ අගමේසිය දවල් කාලේ බලන්න ඕනි කියලා කරදර කරනවා. ඉතින් අම්මා උපක්‍රමයක් කල්පනා කරලා කියනවා නේද? ඔයාලට චිත්‍රකුම ඇවිල්ලා මේ අවස්ථාවේ පේන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඇත්හාට එක්ක යනවා දැන් මේ එක එක කතාව පෙන්න යන ආකාරය නේද? සිනමා පටයක් වගේ ඔයාලට පේන්න කෙරෙන්න ඕනේ. චිත්‍රකුම ඇවෙන්න ඕනේ නේද? ඉතින් ඔන්න බලන්න ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා. ඔන්න දැන් ඇත් බෙට්ටකින් ගහනවනේ නේද? ඇත් වසර පිටකින් ගහනවා. ඇත් වසර පිටකින් ගහනවා. එකල ප්‍රභාවති රජුරුවන් වහන්සේට කියා තොපගේ අත කපාලමි. යානාදීන් කියා බිසවුන් ලවාත් කෝප කරනවා. හොඳටම කේන්ති ගියා කාටද ප්‍රභාවතිට. බලාපොරොත්තු නොවුණු දෙයක් උනේ ඊට වඩා මේ ගහන්නෙත් ඇත් ගොව්වෙක් නේද? ඒ හිතන්නේ නැහැ ස්වාම්පුරුෂයා කියලා එහෙම. මේ වගේද මට සලකන්න කියන හැඟීම එන්න ඇති නේද? ඇත් බෙට්ටෙන් ගෙව හොඳටම කේන්ති ගිහිල්ලා මොකද කරන්නේ? බිසවලවත් ඒ කියන්නේ නැන්දනියලවත් බන්නවනවා අර ගහපු කෙනාට නේද? ඉතින් රජ්ජුරුව කියලා කියන්නේ මෙතනදී කවුද? මේ කුස රජ්ජුරුවනේ ඉන්නේ නේද? තමන්ගේ ස්වාම්පුරුෂයාට කියලා මේ අත කප්පවලාම කියලා බනින්නේ. එතකොට ඔන්න එතන උපහාසයක් දැක්ක වෙනවා එතන. ඒ අවස්ථාව. ඇයි උපහාසයක් දැක්කන්නේ? අනේ මේ ප්‍රභාවති දන්නේ නැහැනේ. මේ තමන්ගේ ස්වාම්පුරුෂයාමයි ඉන්නේ කියලා මේ උපහාස රසය එනවා. එතකොට හාස්‍ය රසය දැක්කෙන්නේ කොතනද විශේෂයෙන්ම හාස්‍ය රසය දැන් ලියන්න තියෙනවනේ ඔයගොල්ලන්ට නේද? හාස්‍ය රසය දැක්කේ අර ඇත් බෙට්ටකින් ගහන එක. ඇස් වසුරු පිටකින් ගහන අවස්ථාව අපිට hina යනවා. එකල ප්‍රභාවතී රජුරන් වහන්සේට කියා තොපගේ අත කප්පාලම යනාදී කියා බිසවුන් ලවත් කෝප කෙරෙව්ව. ඒ සඳ බිසව ප්‍රභාවතීන්ගේ පිට අතින් පිරිමැද මේ ඇතල කොල්ලෝ නම් ඉතා චපලෝය. නුඹ වහන්සේට උරණවන්නෝ යයි යනාදීන් කියා සසා රජකට ගියව. ඉතින් ප්‍රභාවතිය සනසලා නේද පිට එහෙම පිරිමැදලා බොහොම ආදරෙන් නේද මේ ඇතලේ ඉන්න මේ කොල්ලෝ ඒ කියන්නේ ඇත්තල බලාගෙන ගන්න ඉන්න අය ගොව්ව එහෙම පොදුවේ හඳුන්වන්නේ නේද මේ ඇත්තලේ ඉන්න කොල්ලෝ මහ චපලාය මේ විශ්වාස කරන්න බෑ නේද මේ ඔයගේ වැඩ තමයි කරන්න කියලා ඉතින් කියනවා නේද නුඹ වහන්සේට උරණවන්න ඔය ඔබ වහන්සේ තරහ කරවන්න කියන එක තමයි කියන්නේ නුඹ වහන්සේක තරහක් තියෙනවා කියන එක නෙමෙයි නේද නුඹ වහන්සේ තරහ ගස්සන්න අලුතින් ආව මනමාලේ නේද ඒ හින්දා කියන්නේ හොඳේ නුඹ වහන්සේට උරණවන්න ඔය කියලා කිව්වා වුණාට එතන කියන්නේ කියවෙන්නේ තරහයි කියන එක නෙමෙයි නේද? උඹත් එක්ක නිකන් මේ ඊර්ෂ්‍යාවක් තියෙනවා නේද? චපලයි කියලා එහෙම කියන්නේ නිකන් ටිකක් හැසිරීම රටාව හොඳ නෑ වගේ නේද? ඒ වගේනේ. ඉතින් පොඩක් ඊර්ෂ්‍යත් එක්ක ඒ වගේම නිකන් කවටකමට අරගෙන වගේ එහෙම කියන්නේ නේද? නුඹහන්සිට උරණවන්න ඔය යනාදින් කියාසසා රජකට ගියාහුවේ. ඔන්න අහපව් මාලිගාවට අරගෙන ගියා වුණ එතකොට එතන හාස්‍ය රසය තිබුණා නේද? එතන වාග් චිත්‍රමය වෙනවා කියලා කියන්නේ එතන සංවාද යනවා නේද? විස්තරය කතා කරන සංවාදයක් වගේ යනවා. එතකොට ඔන්න ඒ වගේම මේ අර ඇත් බෙට්ටක් ගැසීම තුළින් මොකද ඇති වෙන්නේ? කොස රජ්ජුරුවන්ගේ ගූඪ සිත. දැන් ලියන්න තියෙනවානේ පළවෙනි ප්‍රශ්නෙට නේද? ගූඪ සිතවිල්ල ඉස්මතු වෙන අවස්ථාවක් මේ. මොකද එතකොට හාස්‍ය රසය තියෙනවා, උපහාසයක් තියෙනවා. අනේ ප්‍රභාවති මේ දන්නේ නැහැ තමන්ගේ ස්වාමිපුරුෂයා කියලාව
මෙහෙම මේ රාජමාලිගාවක මේ ඇත්ගොව්වෙක් හරි එතන ඉන්න වෙන සේවකෙක් හරි ඇත්තිලා තියෙන් ගහන්න විදියක් නැහැනේ. ඒකට නිසි දඬුවමක් ලැබුණෙත් නැහැනේ නේද? ඒ හින්දා ප්‍රභාවතියට මුල් වරම හිතන්නත් තිබුණා සැක කරන්නත් තිබුණා ඕනනම් නේද? එතකොට ඔන්න ගූඪසිත විවරණය වෙනවා වාග් චිත්‍ර මැවෙනවා අපිට හොඳට නේද? හාස්‍ය රසය ප්‍රමුඛයි. හාස්‍ය රසය ප්‍රමුඛයි. තවද කලකින් බෝසත්ත්ව ප්‍රභාවතීන් දක්නා කැමැතිව පෙර පරිද්දෙන්ම මෑණියන්ට කියා අස්සලට ගොස් අස්සලයක් වූ පරිද්දෙන් සිට ප්‍රභාවතීන් දැක එතනදීත් අස් බෙට්ටක් ගැසුය. ඔන්න තා චුට්ටක් කල් ගියාම ආයෙ ඉවසන්න බෑ කොහොම හරි ප්‍රභාවතිව දකින්න ඕනි කියලා බේරන්න බෑ අම්මට නේද? ඉතින් ප්‍රභාවතිව දකින්න සැලැස්සුවා අම්මා මේ කොහොමද ඒ ගමන තියන්නේ අශ්වගාලේ නේද? අශ්වගාලේ ආශය බලා ගන්න කෙනෙක් විදිහට තමයි තියන්නේ. අස්සලයක් හෝ පරිද්දෙන් ඉන්න කියලා කියන්නේ නේද? ඉස්සෙල්ලා හිටිය ඇත්ගොව්වෙක් විදිහට ඉන්න කියලානේ දැන් මෙතන මේ ආශය බලා ගන්න කෙනෙක් විදිහට ඉන්න කියලා කියන්නේ. එතනදි මොකද උනේ? ඔන්න එතනදිත් ඉන්න බෑ මේ අර අවස්ථාවේ පාඩමක් ඉගෙනගෙනවත් නේද? දැන් මේ කුමාරිට නේද මේ යගම මෙහෙසියට මේ සැකයක් ඇති වෙයි කියලා හරි හිතන්න එපා නේද? කුස ඒ වුණාට කුස රජුරුවන්ගේ ගුඩ සිතුවිල්ල නේද? ඒ කියන්නේ රාගය ඉස්මතු වෙලා ඔන්න එතනදිත් මොකද්ද කරන්නේ? මේ අශ්ව බෙට්ටකින් දමලා ගහනවා නේද? නැත්නම් අශ්ව වසර පිටකින් දමලා ගහනවා ප්‍රභාවතීට නේද? ඔන්න එතනදිත් හොද්දටම කේන්ති යනවා කිපෙනවා නේද? එදවසට කිපියාව ප්‍රභාවතෙන් බිසව් සන්හිඳු එදා සංසිඳුවා නේද? හොඳටම කේන්ති ගියා කොහොම හරි සනසලා නේද? අහපව මාලිගාවට එක්ක ගියා. ඉක්බිති කල්යාමෙන් ප්‍රභාවතී බෝසත්යන් දක්නා කැමැති වනයි නැන්දනියන්ට කියා උන් විසින් වළකන ලදුව නැවතත් යාඥා කොට මොකද ඒ කියන්නේ ඔන්න ඊට පස්සේ කැමති හිතෙන්නේ කාටද? කොහොම හරි තමන්ගේ ස්වාම පුරුෂයා බලන්න ඕනේ කියලා ප්‍රභාවතියට. ඉතින් ප්‍රභාවතිය ඇවිල්ලි කරන්න පටන් ගත්තා, යාඥා කරන්න පටන් ගත්තා. අනේ මට කොහොම හරි මගේ වල්ලභයව නේද මගේ ස්වාම පුරුෂයාව ඈත ඉඳන් හරි බලන්න සලස්සන්න කියලා. බලන්න නැන්දනියන්ට කියා උන් විසින් වළකන ලදුව. ඒ කියන්නේ කොච්චර කිව්වත් ඒක වැළැක්කුවා නේද? ඒ අවස්ථාව නැන්දනිය. ඒ වුණාට බේරෙන්න බැරි තැන නේද? නැවතත් යාඥා කොට. යාඥා කියලා කියන්නේ මොකද්ද එතන? නැවතත් අයද සිටියා ආයාචනා කර සිටියා නේද? කිසිසේත් ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහට ආයාචනා කරපු හින්දා බිසෝන් උපක්‍රමයක් යෙදුවා. මොකද්ද? ඒ කියන්නේ නැන්දනිය උපක්‍රමයක් යවුවා. එසේ වීනම් කුස රජුරෝ සෙට නුවර පැදකුණු කෙරෙති. දෙපි ඒ වෙලාවට සීමැදුරු කවුළුවෙන් දකුවයි කියා. ඔන්න මෙහෙට මේ නුවර පැදකුණු කරනවා. ඒ නුවර පැදකුණු කරන්නේ එතන නුවර වැසියන්ගේ නේද? තමන්ගේ රාජ්‍යයේ වැසියන්ගේ මොන හරි සුවදුක් විමසන්න නේද? අඩුපාඩු තියෙනවනේ ඒව සකසා දෙන්න. කාලයකට සැරයක් නුවර පැදකුණු කරනවා. ඒ කියන්නේ නුවර වටේ ඇවිදිනවා. ඇවිදින්මින් විස්තර අහලා නේද? මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා මහ ජනතාවගේ ප්‍රශ්න විමසනලා ඒවට පිළිතුරු සපයනවා. විසඳුම් සපයනවා. ඉතින් ඔන්න ඒ අවස්ථාව කෙලවිලා තියෙනවා නේද? ඉතින් ඔන්න කියනවා මේ නැන්දනිය එසේ විනම් කුස රජුරුව හෙට නුවර පැදකුණු කෙරෙති. තෙපි ඒ වෙලාවට සීමෙදුරු කවුලෙන් දකුණු නුවර පැදකුණු කරන වෙලාවට මේ සීමෙදුරු කවුලෙන් අර උඩ මාලිගාවේ උඩ තට්ටුවේ හතර පැත්තෙන් බලන්න පුළුවන් විදිහට සිංහ රූපාකාරව හදපු ජනේල වගේ හතරක් තියෙනවා නේද? හතර පැත්තෙම එතකොට නුවර පිළිබඳව මොන හරි උවදුරක් වෙනවද කියලා හැම බලන්න පුළුවන් එතන නේද? ආරක්ෂිත බලන්න පුළුවන් තැන. ඉතින් එතනින් බලන්න කියලා කියනවා. ඈත ගොඩක් ඈතට යනකම් දුර ප්‍රමාණයක් පේනවා. ඉතින් රාජමාලිගාවල හැම එකකම වගේ ඒ උඩ තට්ටුවේ උඩුමහලේ එහෙම සිංහ රූපාකාරව තැනු ජනෙල් හතරක් හතර පැත්තේ තියෙනවා. ඉතින් ඒකකින් බලන්න කියලා කියන්නේ සීමදුරු කවුලෙන් බලන්න කියලා. දෙවන දවස් එහෙම කියලා දෙවන දවසේ නුවර සරසවා. මොන දැන් හොඳට නුවර සරසන්න එපා නේද? රජුරෝනේ දැන් නුවර පැදකුණු කරන්නේ. ඔය විස්තරය කියපු දෙවන දවසේ පහවදා කියන එක නේද? නුවර සරහවා රජුරුවන්ගේ මලනුවන් ජයම්පති කුමාරයන් රාජාභරණය සරහා. ඔන්න ජයම්පති කුමාරයා බොහොම ලස්සනයි නේද? ඥානවන්ත භවෙන්
අඩුයි නේද? ගොඩාක් ඥානවන්තභාවයෙන් අඩු කියන එක නෙමෙයි. රාජ්‍ය පරිපාලනය කරන්න නම් ඉහළම ඥානාන්විත බවක් තියෙන්න බෑ. ඒ තරම් නෑ කියන එක තමයි කියන්නේ. බොහොම ලස්සන හැබැයි මේ කුමාරයා ඔන්න එයාව සරසවල තමයි යවන්නේ නේද? බලන්න. අ කුස රජුරුවන්ගේ මහණුවන් ජයම්පති කුමාරයා රාජාභරණයෙන් සරහා මගුල ඇතු පිට හිඳුවා. මංගල හස්තිරාජයාගේ පිටේ හිඳවලා බෝසත්යන් ඇත්ගෝ වේශයෙන් පශ්චිමාසනෙහි හිඳුවා නුවර පැදකුණු කරවා ප්‍රභාවතීන් කැඳවාගෙන සී මදුරු කවුලෙන් බලමි. උන්න දැන් නුවර මේ පැදකුණු කරනවා කවුද දැන් ඉස්සරහා රජතුමා වගේ රඟන්නේ රඟපාන්නේ මේ ජයම්පති කුමාරයා නේද? පිටිපස්සෙන් යනවා ඇත්ගොව්ව වගේ මේ ස්වාම්පුරුෂයා කුස රජුරුව නේද? ඔන්න කුස රජුර යනවා. පශ්චිමාසනය කියන්නේ පසුපසින් නේද? ජයම්පති කුමාරට පිටිපසින් ආසන වගේ හදලා සකස් කරලා තියෙනව නැතාගේ පිටේ නේද? එතනින් වාඩි වෙලා යනවා. ප්‍රභාවතින් කැඳවාගෙන නුවර පැදිකණු දැන් කරනවා. දැන් මේ අවස්ථාවේ ප්‍රභාවති කැඳවාගෙන සීමඳුරු කවුලෙන් බලමින් නැන්දයි නේද? ලේවි නේද? කුස රජුරන්ගේ අම්මා කියන්නේ ප්‍රභාවතිගේ නැන්දනිය. ඔන්න දෙන්නත් එක බලනවා. තොපගේ ස්වාමි පුත්‍රයන්ගේ ශ්‍රී විභූතිය බලවයි කිව්වේ. බලන්නකෝ ඔබගේ ස්වාමි පුරුෂයාගේ ලස්සන නේද? ඒ වගේම තියෙන සැප සම්පත් නේද? බලන්න කියලා කියනවා. එතකොට මේ එතන ඔයාලට හොඳට චිත්‍ර උරුම වෙන්න ඕනේ බොහොම ලස්සනට නේද? සරස කුමාරයෙක් නේද? ටිකක් විසිරු ආකාරයේ විරූපී ඇත්ගෝවෙක් ස්වරූපයෙන් යන කුස නේද? මංගල හස්ති රාජා බොහොම තේජසින් යුක්තව ගමන් කරනවා නේද? ඒ ටික පේනවනේ. එතකොට ප්‍රභාවතී කැඳවගත්තු මේ නැන්දනිය සීමදුරු කවුලෙන් පෙන්නනවා නේද? ඒවා පේන්න ඕනේ. චිත්‍ර උපම වෙන්න ඕනේ. වාග් චිත්‍ර ලැබෙනවා. මොකද කතා වෙන්නේ කියන්නේ විස්තර නේද? වාග් චිත්‍ර ලැබෙනවා. එකල ප්‍රභාවතී ජයම්පති කුමාරයන් දැක මට සුදුසු වල්ලභයාන කෙනෙකුන් ලදිමි සතුටු වූ. මට බොහොම ලස්සන හොඳට ගැලපෙන. මොකද කුමාරිය හරි ලස්සනයි නේද? මට සුදුසු වල්ලභයානගේ මට සුදුසුම ස්වාම පුරුෂයෙක් තමා ලැබිලා තියෙන කියලා සතුටු වුණා. එදවස් ඇත්ගෝ විසින් පිටිපස වුන් බෝසත්වෝ සිත්තුව පරිද්දෙන් ප්‍රභාවතීන් දකිමින් හස්ත විකාර මුඛ විකාරයෙන් උසුළු විසුළු පෑකිරිය. ඔන්න එතනක් දැන් ප්‍රභාවති රැවටීමක් වගේ වුණ හින්දා අපි දන්නවනේ මේ ස්වාම පුරුෂයා නෙමෙයි කියලා. එතකොට අපිට බලන කෙනාට අහගෙන ඉන්න කෙනාට දැන් අපිට නම් අපි දැන් කියවීමක්නේ කරන්නේ නේද? කියවනවනේ. එතකොට අපිට උපහාසයක් දැක්කේන මේ රූප ශෝභායෙන් මත් වෙලා ඉන්න ප්‍රභාවති රැවටලානේ ඉන්නේ කියලා නේද? තාමත් රැවටලානේ ඉන්නේ මේ කුස රජුරෝ බොහොම විරූපීනේ කියලා නේද? මට සුදුසු වල්ලභයාන් කෙනෙකුන් ලදිමි කියලා සතුටු වුණ අවස්ථාව අපිට තමයි උපහාසය ඇති වෙන්නේ. ඒ අවස්ථාවේ එදවස් ඇත්ගෝ විසින් පිටිපස උන් බෝසත්වෝ සිත්තුව පරිද්දෙන් ප්‍රභාවතෙන් දකිමින් හස්ත විකාර මුඛ විකාරෙන් උසුළු විසුළු පෑකෙලිය ඔන්න පෑ කියලා කියන්නේ මොකද්ද? අතින් මුඛයෙන් නේද? ඕනට වඩා විකාර කරන්න පටන් ගත්තා. උසුළු විසුළු කරන්න පටන් ගත්තා. පෑවා කියලා කියන්නේ පෙන්නුවා. උසුළු විසුළු අතින් ඒවා පෙන්නනවා දැන් නේද? කුමාරියේ ඉන්නේ කවුලෙන් බලාගෙනනේ. ඉතින් ඔන්න මේ එතන හාස්‍ය රසයක් තියෙනවා. ඒ අවස්ථාව හාස්‍ය රසය නේද? කුමාරි රැවටිලා ආරහෙම කියන එක හිතන අවස්ථාව පහස රසයේ තියෙනවා. මේම හස්ත විකාර මොකෝ විකාර දක්වමින් නේද? අපිට ඒක පේනවා. කැත කෙනෙක් උසුළු විසුළු කර කර යනවා. එතන හාස්‍ය රසය තියෙනවා. එලෙස ගිය පසු තොපගේ ස්වාමි පුත්‍රයාණන් දුටුදැයි ප්‍රභාවතීන් විචාරා. දැන් අහනවා නැන්දනි. දැක්කද නුඹේ ස්වාමි පුරුෂයා කියලා අහනවා විස්තර නේද? උන් විසින් ස්වාමීනි දිටිමි. පිටිපස්සේ උන් ඇත්ගෝ ඊටාම චපලය. ඉතින් මේ කිසිම නෑ හරිම චපල ගති තියෙන්නේ මේ පිටිපස්සේ ගිය ඇත්ගෝවණ. මට උසුළු විසුළු පෑයේ. ඉබඳ වූ නොහික් මුණ පින්මද තැනැත්තෝ කුමක් පිණිස රජ්ජුරුවන්ට පිටිපස්සේ ඉඳවදැයි කියලා. ඒ වගේ මේ චපල මිනිස්සු විකාර කරන නේද? මේ අගමේසී කියලා ගණන් ගන්න නැතුව විකාර කරන අය මොනවාට මේ අපේ රජතුමාගේ මේ පින් අඩු පින් මද තැනැත්තව කියලා කියන්නේ පව්කාර මිනිස්සු කියන එක කියවෙන්නේ නේද? පව්කාර මිනිස්සු කියන එක පව්කාර තැනැත්තන් කියන එක ව්‍යංග්‍යාර්ථවත් වෙනවා. පව්කාරයි මොකට මේ රජ්ජුරුවන්ගේ පිටිපස්සේ මේ
මේ ඇතාගේ පිට උඩ රජතුමා වාඩිලා ඉන්න තැනට පිටිපස්සෙන් වාඩි කෙරුවද කියලා අහනවා. ඉතින් මොකද කියන්නේ? බිසව. ඒ කියන්නේ නැන්දනියම කියනවා දියණියනේ රජ්ජුරුවන්ට ආරක්ෂා පිණිස සැරසූ ඇත්ගොව්වානේ නේද? ඉතින් මේ රජ්ජුරුවන්ට ආරක්ෂාව පිණිස මේ ඉන්න සැලසපු ඇත්ගොව්වනේ ඉතින් කියලා කියනවා නේද? වලහා කිව්වේ කියලා කියන්නේ මොකද්ද? මොකද්ද වලහා කියලා කියන්නේ? වලහෙක්ද? නෑ නේද මොකද්ද? දියණියන් රජ්ජුරුවන්ට ආරක්ෂා පිණිස සැලසූ ඇත්ගොව්වායේ වලහා කිව්විය. වලහා. ඇත්ත සංගවලා නේද? ඇත්ත සංගවලා කිව්වා. සත්‍ය කාරණාව කිව්වේ නෑ නේද? මේ ඉන්නේ ස්වාමි පුරුෂයා කියලා කිව්වේ නෑනේ නේද? ඒ අසා ප්‍රභාවති මේ ඇත්ගොව්ව ඉතා නිර්භීත. දැන් එයා මේ ඒ කතාව අහලා මෙයා හිතනවා නේද? මේ ඇත්ගොව්ව ඉතා නිර්භීතය. උන්න දැන් තමයි බුද්ධිය පහළ වෙන්නේ නේද? ටික ටික හිතන්නේ ප්‍රභාවති. මේ ඇත්ගොව්ව ඉතා නිර්භීතය. රජ්ජුරුවන්ට රජ්ජුරු කෙනෙකයි නොසිතයි. මේ කිමෙක්ද? කුස රජ්ජුරුවෝ නම් මෝම වනයි ඒකාන්තයෙන් උන් රූ නැති කෙනෙකුන් විය යුතුය. ඔන්න බුද්ධිය පහළ වෙලා දැන් ඔන්න හිතනවා. කුමාරිය බුද්ධිමත්නේ නේද? අර ඉස්සෙල්ලා එක පාට තීරුම් ගන්න බැරි වුණාට මෙතන නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා. යන තැන මෙයාට උසුළු විසුළු පාන්න විදිහක් නෑනේ. මේ රජමාලිගාවේ එක දුටු සැනින්ම මේ හිසකසා දායි නේද? එහෙම කිසිම දඬුවමක් හම්බෙන්නේ නැහැ සුළු හෝ. ඉතින් මේ ඇත්ගොව ඉතාම නිර්භීතව කටයුතු කරනවා රජ්ජුරුවෝ කියලා නම් හිතන්නේ. දැන් ජයම්පති කුමාරයාන ඉස්සරහින් ගියේ කොහොමත් නේද? රජ්ජුරුවෝ ගැන එහෙම කිසිම සිතන්නේ මේ හරිම ගාම්භීරතාවයට තමයි යන්නේ. මේ කියලා සැක හිතන මේ නම් අකුස රජ්ජුරුවෝ වෙන්න ඕනේ. ඒකාන්තයෙන්ම උන් රූ නැති කෙනකින් වෙරේ. ඒකාන්තයෙන්ම නේද? සක්සුදක්සේ නේද? මේ එයා රූප නැති විරූපී කෙනෙක් වෙන්න ඕනේ. රූපය අඩු විරූපී කෙනෙක් නම් වෙන්න ඕනේ. ඒ කාරණයෙන් මා නොදක්වති. ඒ කාරණේ හේතු කරගෙන ඒ හේතුව හින්දා මා ඉදිරියට නොපැමිණේ නේද? මා ඉදිරිය කියන්නේ මට පෙන්වන්නේ නොපෙන්වයි කියන එක තමයි අදහස් වෙන්නේ. කුස රජ්ජුරුවෝ එතපිට ඉදිරි මෑණියනි ආනහනවා දැන් නේද? මෑණියනි දැන් මේ සැක හිතිලා මේ කුදීව අඬ ගහනවා. කුදිත් ඉන්නේ ප්‍රභාවති සමීපයේමනේ නේද? පුංචි කාලේ දැන් බලාගත්තු එක්කෙනා කුදී කැඳවනවා. කුදී කැඳවලා මේ යව මෑණියනි යන්න මෑණියනි කුස රජ්ජුරුවෝ ඇතපිට ඉදිරියේ උන් තැනැත්තෝද නොහොත් පිටිපස්සේ උන් තැනැත්තෝදැයි නියම දැනගෙන එව. හරියටම දැනගන්නකෝ මේ ඉස්සරහා හිටියේ ඒ කියන්නේ ඇතාගේ ඉස්සරහා පිටිය ඉස්සරහින් වාඩිලා හිටියේ කුස රජ්ජුරුවෝද නැත්නම් පිටිපස්සේ හිටපු එක්කෙනාද කියලා හරියටම නියම දැනගෙන කියලා කියන්නේ හරියටම නේද? ඇත්ත ඇත්ත සැටියෙන් දැනගෙන ඒව කියලා පිටත් කරලා හැරි. එවිගස ඒ වෙලාවෙම කිව් මොහොතේම මම කිසි දැනගනින්දයි විචාලය. එතකොට මහනවා මේ මම ඉතින් කොහොමද දැනගන්නේ කියලා. කවුද අහන්නේ? මේ වගේ අවස්ථා මතක තියාගන්න ඔයාලා. කුදී තමයි අහන්නේ නේද? මම කොහොමද දැනගන්නේ? එතකොට කියනවා කුදීට දැන් සම්මතයක් තියෙනවා ඉස්සෙල්ලාම බහින්නේ ඇතාගේ පිටෙන් රජතුමා කියලා. නේද? ඒ කාරණේ දැන් ප්‍රභාවති දන්නවනේ. පළමුවෙන් ඇතු පිට බට තෙනෙත්තෝ රජ්ජුරුවය. ඉස්සෙල්ලාම බහිනවා නම් ඇතාගේ පිටෙන් එයා තමයි රජතුමා වෙන්නේ. මෙලෙස සලකුණෙන් නියම දැනගෙන ඒවා මේ සලකුණේ මේ සංඥාවෙන් මේ ඇත්ත බලාගෙන ඉන්න කියලා පිටත් කරලා හරිනවා. ඒ නියෝග ලද කුද ගොස් එක් තැනක සිට පළමු කොට බෝසත්යන් හා දෙවනිව ජයම්පති කුමාරයන් බටනියාව දුට. ඔන්න දැක්කා. දැන් වෙලා බලාගෙන උගලන්ට චිත්‍රූපම වෙන්න ඕනේ. දැන් අතන ඇතාගේ පිටින් බහිනවා කුස රජුරෝ නේද? ජයම්පති කුමාරයාත් ඉන්නවා බොහොම ලස්සනට සැරසිලා නේද? හැබැයි බහින්නේ ජයම්පති කුමාරයා තමයි ඉස්සෙල්ලාම. ඒ කියන්නේ ඉස්සෙල්ලාම බහින කෙනා තමයි රජුරෝ නේද? දැන් කුදිය ඔන්න හොඳට බලාගෙන ඉනවා ආස්සක හැංගිලා ඔයාලට හොඳට චිත්‍රූපම වෙන්න ඕනේ පුතේ. හරි. ඉතින් ඔන්න මොකද ඉතින් ඒ වුණාට මේ බෝසත්ත්වෝ බොහොම තියුණු විදිහට නේද සිවුම්ම නිරීක්ෂණය කරනවනේ හැම දෙයක්ම නේද?
නැත්නම් රජකම දාන්න බෑනේ. ඉතින් මුන්න හොඳට හොදිසි කරා. ළඟපාත කවුවත් ඉන්නවද කියලා. බලන්නකො එකල බෝසත්වෝ ඈත මෑත බලා දුර සිට කුද දැක. උන්න කුදව දකින්න හැංගිලා ඉන්නවා. මෑ ආයේ නම් මේ පරීක්ෂා කරන්න. මෙයාවේ නම් මෙන්න මේ සිදුවීම පරීක්ෂා කරන්න. මොකද ඉස්සෙල්ලාම වහින්නේ මමද කියන එක බලන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙම කියලා ළඟට කැඳවනවා එන්න කියලා නේද? මේ තොරතුරු නොකියව කියා නික්මුවා. මේ තොරතුරු මොකක්වත් කියන්න එපා කියලා යවනවා නේද? ඉතින් බයයිනේ නේද? ගිලයිම කියන්නේ මොකද්ද? කුස රජුරෝ කියපු කතාවම තමයි කියන්නේ නේද? මොකද්ද කියන්නේ? මේ ඕගොසින් පෙරාසනේ උන් තැනැත්තෝම පළමු කොට බටුවයි කියා. පෙරාසනේ හිටියේ කවුද එනට ජයපති කුමාරයා නේද? ඉතින් දැන් මේ ප්‍රභාවති හිතාගෙන ඉන්නේ රජතුමා කියලානේ තමන්ගේ නේද? තමන්ගේ සම්පුරුෂයා කියලානේ. ඉතින් පොඩක් ආසස් වෙනවා නේද? පෙරාසනේ උන් තැනැත්තෝම පළමු කොට බටුවයි කියා ගිවිස්සාලුද. හරියටම ඔප්පු කරා නේද මේ පෙරාසන හිටපු එක්කෙනා තමයි බැසේ ප්‍රශ්නයක් නැහැ ඒ කියලා. ඉතින් ඔන්න ඒ වෙලාවේ මේ ප්‍රභාවත් හිතා ගන්න ආයෙනම් හරි ප්‍රශ්නයක් නැහැ. එයා තමයි මගේ ස්වාම පුරුෂයා. ඒ කියන්නේ කුස රජුරෝ කියලා නේද? නැවත කල්යාමික උන ටිකක් කාල ආයෙ ගියාම ලෙඩේ හැදෙනවා. මොකද ලෙඩේ? ප්‍රභාවතිය දකින්න ආසයි හිතෙනවනේ. නැවත කල්යාමිකින් බෝසත්ත්ව ප්‍රභාවතීන් දක්නා කැමතිව මෑණියන්ට කිව්විය. බිසෝ නවතාගත නොහි. බිසෝ කොච්චර දැන් කිව්වද නේද? දැන් එක ප්‍රශ්න වෙන්න ගියානේ නූලෙන්නේ බේරුනේ. ඒ වුණාට මේ කොච්චර හේතු කාරණා දැක්කුවත් මේ අම්මා කුස වලක ගන්න බෑ නේද? කුසට කොහොම හරි බලන්න ඕනි කියලා කිව්වා ප්‍රභාවතිය දවල් කාලේ. එසේනම් අප්‍රසිද්ධ වේශයෙන් උයනේ ගොස් සිටුවයි කිව්වා. දැන් බේරෙන්න බැරි තා අම්මා කියනවා. එහෙනම් ඉතින් අප්‍රසිද්ධ වේශයෙන් නේද? ඔය අරේ තැනක හැංගිලා කොහොම හරි ඉන්නකො පොඩ්ඩක් නේද? මම අරගෙන ඉන්න කුමාරිකාව කියලා කියන්න ඇති නේද? අප්‍රසිද්ධ වේශයෙන් උයනේ ගොස් සිටුවයි කිව්වේ. එබසසා කුසරජ්ජුරු ඔයන්ට ගොසින් මගුල් පොකුණේ කරවටක් දියට බැස නෙළුම් පතකින් නිස වසාගෙන නෙළුම් මලකින් මූණ වසාගෙන සිටියා හුය. ඔන්න හොඳට අපිට චිත්‍රෙම වෙන අවස්ථාවක් බොහොම විරූපී නේද? යක්ෂයෙක් වගේ රූපයක් තියෙන එක්කෙනෙක් නේද? මේ අර පොකුණක් අස්සේ රිංගගෙන නේද? අර මූණත් අහගෙන නෙළුම් කොළයකින් ඒක හරියම මේ කියනකොටම හාස්‍ය රසය උපදවන දෙයක්. නේද? සටහන් කරගන්න ඕනේ මේ හාස්‍ය රසය තියෙන තැන්. හාස්‍ය රසය ඔන්න ඉස්මතු වෙන අවස්ථාවක් නේද? නෙළුම් කොළයකින් මූණ වහ ගන්නව නේද? හිසටත් මේ ඔන්න නෙළුම් පතකින් හිස වසාගෙන නේද? නෙළුම් මලකින් තමයි මූණ වහගන්නේ නේද? ලොකු නෙළුම් මලකින් හොඳට හැදිරන්න තියෙන්නේ නේද? පොකුණේ ලස්සන නෙළුම් මල් ලොකුවට ඒකෙන් මූණ වහ ගන්නවා කොළයකින් හිස වසා ගන්නවා නේද? මහා විකාර විසුණු ආකාරයක් අපිට පේනවා හාස්‍ය රසය ඉපද වෙනවා හින්දා නේද? බිසව ප්‍රභාවතින් නුවරට කැඳවාගෙන ගොස් සවස් වේලෙහි පුෂ්ප ඵල පල්ලවයෙන් සංචන්න වූ සපෝ දුනුකේ නාපනා සීනිද්ද බෝලිද්ද දෑසමන් ආදී ගස්ලියද ගිරා බොකල්ලෑ පක්ෂීන්ද දක්වමින් මගුල් උයනෙහි ඇවිදගෙන ඇගේ සිත් පොළඹමින් පොකුණ තෙරට ගියෝය. ඔන්න දැන් ළමයි කියනවා උයනේ අසිරිය පෙන්නමින් නේද? සවස් වේලාවේ පුෂ්පඵල පල්ලවයෙන් කියලා කියන්නේ මොනවද? පුෂ්ප මල් නේද? පල ගෙඩි කියලා පල්ලවෙන් කියන්නේ ලස්සනට හැදිනු දාලු නේද? එතකොට මල් ගෙඩි සහ දාලු වලින් සංචන්න කියන වචනේ මොකද? සංචන්න කියලා කියන්නේ ගැවසුණු නේද? ගැවසුණු ඒ වගේම තව මොනවද? තියෙන්නේ මේ උයනේ සප්පු දුනුකේ නාපන නේද? නාගස් පනා කොස් වලට තමයි පනා කියලා කියන්නේ නේද? සීනිද්ද බෝලිද්ද දෑසමන් සමන් පිට මල් නේද? ඒවා ආදී ගස් ලියද ගිරා බොකල් ගස් ලියද කියලා කියන්නේ ගසුයි ලිය කියන්නේ වැල් වර්ග නේද? ගිරා බොකල් ගිරව් බොකල් කියලා කියන සැලලි හිනවා. ඈ පක්ෂී කියලා කියන ආදී කියන එක නේද? මොකද එතකොට කියන්නේ පුෂ්පඵල පල්ලවෙන් සංජාන වූ සප්පු දුනුකේ නා පනා සීනිද බෝලිද දෑසමනාදී ගස් ලියද ගිරා බොකල්ලෑ පක්ෂීන්ද දක්වමින් එතන ශබ්ද රසය හොඳට තියෙනවා. අනුප්‍රාස රසය තියෙනවා ශබ්දය ඇවිල්ලා නේද?
මේ අනුප්‍රාසය ඇවිල්ලා ශබ්ද රසය ඉපද වෙලා තියෙන අවස්ථාව අපිට හොඳට එතන අර ලස්සන මාළි ටික නේද හැදිලා තියෙන පළතුරු වර්ග අපිට පේනවා හා සමානයි. ඒ උයන කොච්චර අසිරිමත්ද කියන එක අපිට හොඳින් අර්ථ ගැන්වෙනවා. අර හොඳට ශබ්ද රසය තියෙන හින්දා. ඒ කියන්නේ අනුප්‍රාස රසය තියෙනවා. ලසටහන් කරගන්න අනුප්‍රාස මේ ඇවිල්ලා තියෙනවා නේද? ශබ්ද රසය ඇවිල්ලා තියෙනවා. ඒ ශබ්ද රසයත් එක්ක තව ආපදයට තමයි ආර්ථ රසය. ඔය තුනෙන්ම ගැඹුණු අවස්ථාවක්. ශබ්ද රස අනුප්‍රාසය, ශබ්ද රසය, අර්ථ රසය. සටහන් කරගන්න. බොකල් කියලා කියන සැලලිහින්ට බොකල් කියලා කියන සැලලිහිනි. එතකොට ඔන්න හොඳට අපිට උයනේ අසිරිය අපිටම මෑවෙනවා නේද? මනසින් ග්‍රහණය කරගන්න පුළුවන්. මගුල් උයනේ ඇවිදගෙන ඇගේ සිත් පොළඹවෙන් පොකුණු තැනට ගියෝය. ඔයාගේ කුමාරිය මේ ප්‍රභාවතිගේ හිත තව තවත් පුල්මත් කරමින් නේද? එහාට ටිකක් දුරට ඇවිදගෙන යන්න ආසාව ඇති කරවමින් තමයි යන්නේ නේද? එක එක පෙන්න තවත් උයනේ ඇවිදින්න ආසාව ඇති කරමින් කියන එක තමයි මම කියන්නේ පොළඹවමින් කියලා. පොකුණු තැනට ගියෝය. පොකුණ අසලට ගියා. එකෙනෙහි ප්‍රභාවති එකෙනි ප්‍රභාවිතව පස් පියුමෙන් ගැවසීගත් පොකුණ දැක නහනු කැමතිව. ඔන්න මොකද වෙන්නේ එතකොට? මේ දැන් පොකුණ අද්දරට ගියා නේද? කවුද නැන්දම්ම තමයි එක්ක යන්නේ පොකුණ අද්දරට. බොහොම ලස්සන පොකුණක් තමයි තියලා තියෙන්නේ. ඒකේ තියෙනවා ඔන්න ඒකෙත් තියෙනවා මල් වර්ග. මොනවද පස් පියුම් තියෙනවා කියලා කියනවා නේද? මොනවද පස් පියුම් එතකොට? ඔයාලා දැන් දන්නවා මේ පස් පියුම් මොනවද කියලා? බොහොම මේ ඕලු නෙළුම් මානෙල් නේද? ඒ මල් වලින් සමන්විත වෙච්ච පොකුණක් හරිම දර්ශනීයයි නේද? ඒ දර්ශනීය විදිහට තියෙනවා මේ මොකද්ද එතකොට ඔන්න ඔයාලටත් ආසයි තේනවා ඒ වගේ මේ පොකුණ ගැන මෙහෙම විස්තර කරනකොට ඉතින් එතකොට ප්‍රභාවති කොච්චර ආසයි තෙන්නේ නැද්ද නේද? ඉතින් ඕන හරි වැඩක් වෙනවා එතනදී මොකද්ද? කරුමෙට වගේ මේ කුමාරට මේ වෙලාවෙම නාන්න හිතෙනවනේ නේද? ඒ කරුමෙට වගේ කිව්වේ. දැන් ඔතනදීනේ අහුවෙන්නේ. කුස කුමාරයව මෙච්චර මේ සැඟ වෙලා ඉඳලා නේද? ආම එක්කෙනෙක් අහනවා එතකොට පස්පියුම් කියන්නේ මොනවද කියලා පොතේ තියෙනවා පස්පියුම් කියන්නේ මොනවද කියලා. මොනවද එතකොට ඕලු තියෙනවා සටහන් කරගන්න ඕන ඕලු කුමුදු මානෙල් රතු නෙළුම් සුදු නෙළුම් ඊට පස්සේ මේ දැන් මේ වෙලාවේ ඔන්න නාන්න හිතලා පොකුණට බහිනවා නේද? නහනු කැමති කියලා නාන්න කැමති වෙලා. පිරිවර හා සමග පොකුණට බැසානි. දැන් නැන්දනී විතරක් නෙමෙයි මේ ප්‍රභාවතියගේ යහළු ගිහිලුවේ නේද? තනිවට ඉන්නවනේ පිරිවර කට්ටිය. අනිත් ලස්සන තරුණියත් එක්කම දැන් ඔන්න බහිනවා. ඊට පස්සේ මේ පොකුණට බැස කෙලිමින් කියලා කියන්නේ මොකද්ද? පොකුණට බැස දිය කෙලියේ යෙදෙනවා නේද? ජල ක්‍රීඩා කරන්න පටන් ගන්නවා අනිත් යාළුවොත් එක්ක ඉහෙලියොත් එක්ක. ඊට පස්සේ හොම ටිකක් වෙලා දිය ක්‍රීඩා කරනකොට මා ලස්සනට පිපිච්ච මේ පස් පියුමේ මල් වර්ග ටික දැකලා යනවා නේද? එතන අහලා තිබුණු ලස්සනම ලොකුම මලට නේද පියුමට අත දික් කරනවා. අත දික් කරනකොටම මොකද වුනේ? ඒ මල කඩා ගන්න දික් කරනකොටම එකල්ලි රජ්ජුරෝ නෙළුම්පත ඉවත් කොට. ඔන්න නෙළුම් මල කඩා ගන්න ඔයාලට චිත්‍රෙම වෙන්න ඕනේ නෙළුම් මල කඩා ගන්න. මේ අත දික් කරනවා ඒකම දැන් ඉතින් මතුවෙනවා යකෙක් වගේ කෙනෙක් නේද? එකල්ලි රජ්ජුරෝ නෙළුම්පත ඉවත් කොට මම කුස රජයේ ප්‍රභාවතී නැත ඇල්ලුවේ. හරි වැඩේ තමයි නේද? බලාපොරොත්තු නොවූ දෙයක්නේ කවුරුණත් බය වෙනවා නේද? ඒ අවස්ථාවට. ඉතින් මේ බොහොම විරූපී දර්ශනයක් දැක්කා. මේ කුමාරයා හිතනවා නිකන් දිය රකුසෙක් වෙන්න ඇති කියලා නේද? ඉතින් දිය රකුසෙක් වෙන්න ඇති කියලා හිතලා මෙයා කියන්නේ දැන් යක්ෂයෙක් මාත අල්ලා ගත්තයි මුරගාමින් භයෙන් මෝර්ජාව ගියාය. මොකද්ද උනේ? මේ බොහොම ඉසුරු ආකාරයෙන් දැන් හිටියේ
නෙළුම් පොතකින් ඔළුව වහගෙන නෙළුම් මලේ මූණ වහගෙන නේද හිටියා. දැන් නෙළුම් මල කඩා ගන්න හදනවත් එක්කම නේද මොකද උනේ? අර රජුව අතල්ලාගෙන මම තමයි කුස කියලා. උන රාගය අධික වෙච්ච අවස්ථාවක උන්නම් එනවා දකින්නකොටම දෙය යටින් පීනගෙන ඉවතට යන්න තිබුණානේ. ඒකට දැන් මේ කුස රජුරවන්ට ඉවසාගෙනම ඉන්න බෑ. මේ මොකද හේතුව? දැන් ජල ක්‍රීඩා කරමින් ඉන්නේ නේද? මේ ඇඳුම් හොඳටම තෙමිලා සිරුරට ඇලිලා. බොහොම ලස්සනයිනේ ප්‍රභාවතී නේද? සුන්දර සිරුරක් තියෙනේ. දැන් ඉන්නම බෑ රාගය හොඳටම ඇවිස්සලා. ඒ වගේම තෙත ඇඟට ඇලුණු වස්ත්‍ර පිටින් ඉන්නේ. තව ටිකක් ආශාව ස්ත්‍රී රූපයකට ආශාව ඇති වෙලා නේද රාගය ඉස්මතු වෙලා තමයි මේ අනීම ඕන දෙයක් වෙච්චාම කියලා අල්ලගන්නේ නේද ප්‍රභාතිව යත අල්ලගන්නේ. ඉතින් අර ගූඪ සිත හොඳටම ඔන්න ඉස්මතු වෙච්ච අවස්ථාවක්. গুপ্ত සිතුවිල්ල අධික රාගය කියන එක නැත්නම් පොඩක් තව ඉවසගෙන ඉඳ තිබුණා. අනේ දී යටින් පීනගෙන ගිහිලා වෙනත් තැනක සැඟවෙන්න එහෙම තිබුණානේ. එමෙ යන්නේ. අල්ලන්නම දැන් ඉස්සෙලා අර මොකද අර ඇත් බෙට්ට අස් බෙට්ට ගහන්නේ ඒ ගහන එකෙන් මොකද තේරුම් යන්නේ? ඇත් බෙට්ටකින් හරි ගහලා අර තමන්ගේ අතින් නෙවන්නේ අර ඇගේ පිටේ වදිනවනේ නේද? එතකොට එහෙම හරි ගහලා අර අල්ලා ගැනීමක් වගේ තමයි හිතින්ම වාගන්නේ. අශ්ව බෙට්ට ගහලත් එහෙම තමයි හිත සනසා ගන්න. හොඳයි. එතකොට ශරීරය ඇල්ලුවා සමානයෙන් තමන්ගේ අතේ තිබිලානේ එකට ගහන්නේ. ඒක තමයි මේ අර හරිම ආසරසය මේ අතර ගුඩ සිතුවිල්ල තමයි ඒක. ඇත් බෙට්ටකින් හරි ගහලා අශ්ව බෙට්ටකින් හරි ගහලා කොහොම හරි ස්පර්ශ කිරීම. ඒ දුර සිතා කරපු එකන්නේ. එතකොට ඔන්න ගුඩ සිතුවිල්ලේ නේ එතන තිබුණු. හරිද? ඇත් සහ අශ්ව බෙට්ට වලින් ගැසීම තමන්ගේ අතේ තියලා කුසරජ්‍යගේ අතේ තිබිලා ප්‍රභාතික පිටේ පතිත වෙනවා කියලා කියන්නේ එහෙම හරි ඇල්ලීමක් වීමක් නේද ස්පර්ශයක්. දුර තියා හරි. ඒ ගුඩ සිතුවිල්ලක් ඒක අධික රාගයේ ඉවසගෙන ඉන්න බැරුව ඉස්මතු වෙච්ච අවස්ථාවක්. හොඳද? ඊට මෙතනදී අල්ලම ගන්නවා යාව. නේද? අත අල්ලම ගන්නවා ප්‍රභාවතියගේ. හොඳ එතන මාක් කරලා තියාගන්න ගුඩ සිත ඉස්මතු වුණු අවස්ථාවක්. ඒ කියන්නේ රාග සිත ඉස්මතු වුණු අවස්ථාවක් කියලා. දැන් මේ මොකවත් දන්නේ නැති ප්‍රභාවදී යක්ෂයෙක් කියලා ඔන්න බයලා මොරගම වලට හොඳට චිත්‍රරුම වෙන අවස්ථාවක් මේ ටික. ඒ අවස්ථා ටික කටපාඩම් කරගත්තාම උඟක් ඒවට ලියන්න එහෙම පුළුවන් වෙනවා. හොඳයි. එහෙම මතක තියාගන්න ඒ කොටස් ටික පාඩම් කරලා තියාගන්න එක අමාරු නෑ. ඒක වඩාත් හොඳයි මේකෙම තියෙන ටික උපුටාගෙන ලියන්න හොඳට කටපාඩම් කරගෙන තියාගන්න එක වඩා සුදුසුයි. බලන්නකෝ ඔහුගේ මුඛය දැක මුඛේනේ වැඩිපුර විරූප වෙලා තියෙන්නේ නේද? යක්ෂෙක් මාතල්වා ගතයි මුරගාමින් බයින් මූර්ජාව ගියාය. කෑ ගහගෙන සී මූර්ජා වුණා. හොඳද? ඉසඳ රජුරුව අතහැරපිය. උන්න ඒ වෙලාවේ රජුරුව අත හැරියා. යාව නේද? ප්‍රභාවතිය. උච්චර විරූපිත කියන එක කියවෙන ඉස්මතු වෙනවා අපිට මේ කුස රජුරුව මේ අර යක්ෂයෙක් තමම යක්ෂයෙක් මාව අල්ලගත්තා කිව්වහම ව්‍යංගයෙන් අපිට කියවෙනවා මේ කුස හරීම විරූපී කියලා. ඉක්බිති බිසෝ සීලාදීන් සිතන්නා වූ. ඔන්න ඊට පස්සේ බිසවට සිහිය ආවා. කවුද? ප්‍රභාවතියට සිහිය ආවා. සිහිය ඇවිල්ලා හිතනවා මොකද්ද? මාත එල්ලෝ ඉදින් කුස රජුරෝ වීනම් දැන් කුස රජුරෝ කියන එකක් මතකයිද නේද? මාත එල්ලෝ ඉදින් කුස රජුරෝ වීනම් ඇත් හලදී ඉලත් තියෙනුත් අස්සලදී අස් බෙටියනුත් මුන් විසින්ම ගසන ලදිනි. ඥාතමා මේ වැඩේ කරලා තියෙන්නේ කියලා කියනවා නේද? මේ ඊට පස්සේ ඇතුගේ පශ්චිමාසනෙහිද ඒ වගේම දැන් තවත් අවස්ථා මතක් වෙනවා. ඇතුගේ පශ්චිමාසනෙහිද මා වෙහෙස වූත් මෝමය මෙසේ විරූපෝ දුර්මුඛෝ වල්ලභයාගෙන් මට ප්‍රයෝජන කිම්ද? ජීවත් වුණේ නම් මට වල්ලභයන් අරම නොවන්නේ යයි සිතා තමන් හා එක්ක අමාත්‍යයන් යවා යාන වාහන සරහව අද දවසේම නික්මී කීය. මොකද්ද වෙන්නේ? මේ දැන් මොන මේ අවස්ථාවේ බුද්ධිමත්ව තමයි හිතන්නේ නේද හැම දෙයක්ම. මේ කුස රජුරෝ තමයි මේ එහෙමනම් ඇත්තලදී ඇත්තිලා තියෙනොත් අස්සලදී අස් පිටිනුත් න්යාම තමයි ගහන්න නැත්තේ. ඒ විතරක් නෙමෙයි එදා මංගලහස්ති රාජයාගේ පිටේ ගිහිලා තියෙන්නේ පිටිපස හිටපු එක්කෙනා තමයි මගේ වල්ලභයා වෙන්නේ. ඒ තමයි කුස රජුරෝ නේද?
කියලා හිතනවා. හොඳද? එහෙම කියලා මොකද කියන්නේ? මෙසේ විරූප වූ දුර්මුඛ වූ වල්ලභයාගෙන් මට ප්‍රයෝජනකින්ද? මෙච්චර කැත මේ මේ කැත කැත නේද? මේ වල්ලභයාගෙන් කියලා කියන ස්වාමිපුරුෂයාගෙන් මට ප්‍රයෝජනයක් නැහැ. මට කිසිම විහිළු මූණක් නේ තියෙන්නේ නේද? හරිම කැත. මේ එයාගේ මට වැඩක් නැහැ. මට ඒ වගේ සාම්ප්‍රදායික වැඩක් නැහැ. මොකද ප්‍රභාවති හරිම ලස්සනයි නේද? ඒ හින්දා ජීවතුනින් නම් මට වල්ලභ්‍යයන් අරමුණවා නේ. ජීවත් වෙලා හිටියොත් ඉතින් මට මේ ස්වාම්පුරුෂයෝ ගෙන් අඩුවක් වෙනවේ කියලා හිතනවා. දැන් මෙයා විවාහ වෙලා ඉන්නේ නේද? ඒ වුණාට බොහොම ආඩම්බරෙන් හිතනවා රූප ශෝභාව ගැන පොඩක් ආඩම්බර වෙලා හිතනවා මේ ජීවත් වෙලා හිටියනම් මේ ජීවත් වෙලා හිටියොත් මට ස්වාමිපුරුෂයාගෙන් නම් කවදාකවත් අඩුවක් වෙන්නේ නැහැ කියලා උද්දච්චකමට හිතනවා නේද? හිතලා ඔන්න යන්න ලෑස්ති වෙනවා. තමන්නා එක්ව අමාත්‍යයන් යවා යාන වාහන සරහව අද දවසේම නික්මෙමි කියොන්න. දෝ මම යනවා යන්න. ඉක්මනට මේ සකස් කරන්න මේ යාන වාහන එහෙම කියලා මොන ඇමතිවරයන්ට කියනවා නේද? ඔහු එපුවත් රජුරවන්ට කිව්වා. ඒතන හිටපු ඇමතිවරු එහෙම ඉක්මනට ගිහලා කියනවා මේ රජතුමාට. රජතුමාට කියලා කියන්නේ මුස රජුරවන්ට ගිහින් කියනවා. ඒ අස රජුරෝ මූ යන්ට අවසර නොලද්දුනම් ලය පැලීමිය යන්හා මේ දැන් බලාපොරොත්තු නොවුන දෙයක් නේ නිකක් සැක පහල කර කර හිටියාමනේ හිටියට මේ ප්‍රභාවතියට මේ අවස්ථාව දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා පපුව පැල්ල මැරෙන්න උනත් පුළුවන්. පපුව පැල්ල මැරෙනවා කියලා කියන්නේ දැන් අපි කියන්නේ heart attack කියලා නේද? ඉතින් මෙහෙම මේ පපුව පැල්ලා මැරෙන්න උනත් පුළුවන් මේ වෙච්ච දෙයට නේද? මං වගේ විරූපී කෙනෙක් නෙවෙයිනේ බලාපොරොත්තු වුනේ ප්‍රභාවතිය. ඒ හින්දා මේ කාරණාව හින්දා ලය පැල්ලා මැරෙන්න උනත් පුළුවන්. ඒ හින්දා දැනට මම යන්න අවසර දෙන්න ඕනේ කියලා හිතනවා නේද? ඒ අස රජුරෝ මූ යන්ට අවසර නොලද්දුනම් ලය පැලී මිය යන්නහ. වන්නාට දැනට යෙත්වයි නැවත මාගේ බලෙන් ගෙන්වා ගනිමි සිතා. මොකද වන්නාට කියලා කියන්නේ ඔන්න ඔහි නේද? ඔන්න ඔහි මේ යන්න ආරිනවා කියලා කියන්නේ නේද? මේ වන්නාට දැනට යෙත්වයි. ඔන්න ඔහි දැනට යන්න ආරිනවා. ඕන දෙයක් වෙච්චාවේ කියන අදහස තියෙනවා නේද? නැවත මාගේ බලයෙන්. දැන් මේ බෝසත්වයෙක් නේද? බෝසත්යා ප්‍රාර්ථනා කරන දේම තමයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඕනම වෙලාවක නේද? ඒකයි මේ බලයෙන් කියලා කියන්නේ නැතුව රාජකීය බලයෙන් කියන එක නෙමෙයි. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න මොකද්ද බලයෙන් කියලා කියන්නේ? රාජකීය බලය යොදවලා නෙමෙයි. එහෙම නැත්නම් දැම්ම තියාගන්න පුළුවන් නේද? අනුහසෙන් කියලා කියන්නේ එතන බෝසත්වයෙක් නේද? ඒ කියන්නේ මතු බුදු වන කෙනෙක්. ඊට හොඳටම බලවත්. ඒ හින්දා ඒ අනුහසෙන් කියන එක තමයි කියන්නේ. නැවත මාගේ බලෙන් මාගේ අනුහසෙන් ගෙන්වා ගනිමි සිතා ගමන් අනුදත්ත. ගමන අනුමත කරා. එකල්හි ප්‍රභාවතී පිරිවර හා සමග පිය රජුරුවන්ගේ සාගල නුවරටම ගියෝය. ඔන්න අහපුව පිරිවරත් එක්ක තමන්ගේ නුවරට යනවා. කොහෙද? සාගල නුවරට ගියා නේද? ප්‍රභාවතී තම කුස රජුරුවන්ට ජාතියෙහි කළ ප්‍රාර්ථනාවෙන් මොකක්ද වෙන්නේ ප්‍රභාවතී කුමරිය නේද? කුස රජුණට ජාතියෙහි කළ ප්‍රාර්ථනාවෙන් නොකමැති වූ පෙර ආත්ම භාවයකදී ප්‍රාර්ථනාවක් කරා මේ කුස රජුරුවන් නම් කවදාකවත් මුණ ගැහෙන්න එපා කියලා. ඒ කියන්නේ එක්තරා ආත්ම භාවයකදී මේ කුස රජුරෝ මේ ප්‍රභාවතියගේ මස්සිනා වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ තමා විවාහ වෙලා ඉන්න පුරුෂයාගේ මල්ලි වෙලා. එතකොට විවාහ වෙලා ඉන්න පුරුෂයාගේ මල්ලි මස්සිනා නෙවෙන්නේ නේද? මස්සිනා වෙලා ඉඳලා තියෙනවා. එයාව ප්‍රතික්ෂේප යම් කාරණාවකද ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ. හොඳද? යමක් ආහාරයක් පිළිගන්නලා එතුමිය මේ ඉල්ලා හිටපු දේ තමයි මගේ රූපේ බොහොම ලස්සන වෙන්න ඕනි. ඉපදින ආත්මයක් පාසා. ඒවට මෙන්න මේ මිනිස්යා ගාව නම් කවදාකවත් ඉපදෙන්න එපා පහලකින්වත් කියලා ප්‍රාර්ථනාවක් කරා නේද? ඒ ප්‍රාර්ථනාව හින්දා තමයි අකමැති වෙලා ඉන්නේ නේද? ඉතින් මේ අකමැති වුණා වගේම කියලා මෙතන බලන්න ප්‍රභාවතිතුම කුස රජුණට ජාතිය කළ ප්‍රාර්ථනාවේ ජාතිය කියලා කියන්නේ පෙර ආත්ම භාවයේදී කළ ප්‍රාර්ථනාවෙන් කියලා ලියාගන්න. පෙර ආත්ම භාවයේදී කළ
කළ ප්‍රාර්ථනාවෙන් නොකමැති වූ අකමැති වූවා මෙන්ම අකමැති වූවා මෙන්ම බෝධිසත්වයෝද පූර්වෙහි කරනා ලද අකුසල බලයෙන් විරූපීව ගියහ. එතකොට බෝධිසත්වයෝ මොකද මේ විරූප වෙලා තියෙන්නේ? ඒ අවස්ථාවේ නේද? ඒ සිද්ධියක්ම කිව්වේ. ඒ සිද්ධිය වෙලාවේ යම්කිසි වැරද්දක් සිද්ධ වෙලා තිබුණා ඒ වෙලාවේ. ඒක අකුසලයක් තමයි කරගෙන තිබුණේ ඒ අවස්ථාවේ. ඒ අකුසලය හේතු කරගෙන බොහොම අවලස්සන රූපයක් ඇතිව තමා මේ ඉපදිලා තියෙන්නේ. ඒ කෙසේ දෙයක් ඒ කතාව කොහොමද කියලා කියනවා නම් ඔන්න අර මම ඉස්සෙල්ලා කිව්වේ අතුරු කතාවක් තියෙනවා කියලා. දැන් මේ අවසානයේදී අපි කතා කරපු විස්තරයට උවමනා වෙන අතුරු කතාව. කොහොමද කුස රජුරෝ විරූපී වුණේ? කොහොමද ප්‍රභාවති කුස රජුන්ට අකමැති වීමට හේතුව සහ ප්‍රභාවති බොහොම සුන්දර ලස්සන ආලෝකය විදුවන තරම් බොහොම ලස්සන බබලන සිරුරක් ඇති වුණේ කොහොමද කියන එක ඕන අපි බලමු. එතකොට මෙතනින් අපිට කියවෙනවා මොනවා හරි වැරැද්දක් බරපතල වැරැද්දක් කරොත් එම අපිට ඒක හපව කවදා හරි දවසක පරිසම්දෙනවා කියන දේ නේද? හොඳක් කරොත් හොඳක් නරකක් කරොත් නරකක්. යට ගිය දවස බරණැස් නුවරට නුදුරු ගමෙහි වීථි දෙකක කෙළඹි කුල දෙකෙක් ඇත්තේය. ඉන් ගෙයක පුතු දෙන්නෙක් වූහ. එක් විටි බෝසත්වෝ බාල මරණෝය. ඔන්න ඉස්සර කාලේ කතාව දැන් ඔන්න කියන්නේ නේද? අතුරු කතාව මේ යට ගිය දවස බරණැස් නුවරට නුදුරු ගමෙහි බරණැස් නුවරට ආසන්න ගමක වීථි දෙකක නේද? කෙළඹි කුල දෙකක් ඇත්තේය. පොහොසත් පවුල් දෙකක්. සාමාන්‍ය වෙළඳ පවුල් වගේ දෙකක් නේද? හැබැයි පොහොසත් පවුල් දෙකක් තියුණා කියලා කියනවා. ඉන් ගෙයක පුතු දෙන්නෙක් වූහ. ඒක ගෙදරක පුතාලා දෙන්නෙක්ම ඉන්නවා. අනිත් ගෙදර තමයි මේ කාන්තාව ඉඳලා තියෙන්නේ නේද? එක්විති බෝසත්වෝ බාල මරණෝය. මේ බෝසත්වෝ තමයි බාල සහෝදරයා. මරණෝ කියලා කියන්නේ බාල මල්ලි. අනිත් කෙළඹි කුලෙහි අර තවත් කුලයක් තවත් මේ ගෙදරක් තියෙනවා කියපු පොහොසත් නේද? ඒ අනික් කෙළඹි කුලෙහි දියණි කෙනෙකු ඒ ඉන්නවා දියණියක් නේද අනික් ගෙදර. ඕන්න දෙන්න දැන් විවාහ වුණා නේද? ඒ කුමාරිකාව බෝසත්යන්ගේ බෑනන්ට සරණ ගෙන්නුහ. දැන් බෝසත්යානේ බාල සහෝදරයා නේද? ඊට වැඩිමල් සහෝදරයාට තමයි විවාහ කරලා දෙන්නේ. මේ ගෙවල් දෙක එකතු වෙලා කැමැත්තෙන් නේද? මේ කාන්තාව ඒ කුමාරිකාව බෝසත්යන්ගේ බෑනන්ට සරණ ගෙන්නුහ කියලා කියන්නේ එතන බෑනන් කියලා කියන්නේ වැඩිමල් සහෝදරයා කියන එක. සහෝදරයා කියන එක. ඒකට වැඩිමල් සහෝදරයා තමයි මේ කාන්තාව විවාහ කරලා දුන්නේ. බෝසත්වෝ වෙන ගයක් දොරක් නැතිව ඉතින් බෝසත්යන්ට වෙන ගයක් දොරක් නැහැ මේ බාල ළමයා නේද? ඉතින් වෙන ගයක් දොරක් නැතුව එහෙම ඉන්නවා. කියන්නේ තමන්ගේ සහෝදරයයි ගෙදරම ඉන්නවා. බෑනා කියලා කියන්නේ මෙතන අර අපි අදහස් කරන බෑනා නෙවෙයි සහෝදරයා කියන එක. හොඳේ. සහෝදරයයි ගෙදරම වාසය කරනවා. ඉක්බිති එක් දවසක අතිරස කැවුම් පිස. දැන් එක දවසක් මේ විවාහක ජෝඩුව විවාහක දෙන්න එකතු වෙලා කැවුම් පිහිනවා නේද? අතිරස කියන කැවුම් වර්ගේ පිහිනවා. ඒ වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කැලෑවට ගිහිල්ලා හිටියේ. කියන්නේ බාල මල්ලි කැලෑවට ගිහිල්ලා තිබුණේ වනාන්තරයට ගිහිල්ලා තිබුණේ යම්කිසි උවමනාවක් සඳහා. මේ තියෙන්නේ කිසි කටයුත්තක් නිසා වලගිය බෝසත්යන්ට කියලා තියෙන්නේ යම්කිසි කටයුත්තක් සඳහා මේ වලගිය කැලෑවට ගිය බෝසත්යෝ වනාන්තරයට ගිය බෝසත්යන්ට ඒ කියන්නේ අනිත් බාල සහෝදරයාට අර පිහපු කැවුම් වලින් එකක් තියෙනවා නේද? කැවුම් තියලා තුමූ දෙදෙනා අනුභව කර. ඉතුරු කොටස් මේ විවාහක ඉවල අනුභව කරා. අනිත් පිටුව පෙරලා ගන්න පුතේ ඔයාලා. දැන් එහෙම කැවුම් පිහිනවා නේද? අනුභව කරන හැම ඔයාලට චිත්‍ර රූප ලැබෙනවා. ඉතින් මම කියන්න ඕනෙත් නැහැ නේද? එවලේ සිඟා වැඩි පසේ බුදු කෙනකින් වහන්සේ දැකුන්න ඒ වෙලාවෙම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආවා. පසේ බුදුරජාණන් කෙනෙක් වැඩම කරා. හොඳද? වැඩම කරා. මේ ඉතින් එහෙම ආපුහාම මොනවා හරි ගෙදර තියෙන යමක් පරිත්‍යාග කරනව නේද? බෝසත්යන්ගේ බදෑනියු උන්ට කැවුම් පසුව පිස දිය හැක්කේ සිතා. මොකද්ද කරන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පිළිසිගා වැඩියා. එහෙම දැකපු ගාම පූජා කරන්න ඕනි කියලා හිතෙනවා අර බෝසත්යන්ට තියලා තිබුණු කැවුම්. ඉතින්
මෙතන බැදෑනියෝ කියලා කියන්නේ නෑන කියන එක. දැන් බෝසත්වෝ නෑන නෙවෙයිනේ නේද? මේ කාන්තාව බෝසත්වයන්ගේ නෑනා වෙන්නේ. එතකොට බැදෑනියෝ කියලා කියන්නේ පුතේ නෑන කියන එක. ඒ කියන්නේ මේ වැඩිමහල් සහෝදරයා විවාහ වෙලා ඉන්නවා නම් එයා නෑන නෙවෙන්නේ නේද? ඒ වචන අහනවා. උන්ට කැවුම් පසුව පිසදිය හැක්කයි සිතා. එයාට කැවුම් ඉතින් පස්සේ හදලා දෙන්න පුළුවන් නේ. නේද? එහෙනම් මේ කැවුම මේ පසේ බුදුන් වහන්සේට පූජා කරනවා කියලා හිතලා පූජා කරනවා. බෝසත්යන්ට තිබූ කොටස පිළිගන්නූහ. බෝසත්වෝ ඔන්න ඒ වෙලාවම ආවා බෝසත්වෝ නේද? ඒ කියන්නේ අර බාල සහෝදර මේ වෙලාවෙම ආවා. තොපසන්ත කොටස කාපියා මගේ කොටස දන් දෙන්න කාරණාකින්ද? ඔබට අයිති කොටස් ටික කාලා දාලා මේ මගේ කොටසයි දන් දෙන්නේ. කියලා හොඳටම කියපුණා. හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා පන්නගෙන ගිහිල්ලා පසුපස්සෙන් නේද? ලුහු බදවා ගොසින් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තිබූ කැවුම් අරගත්තුයි. පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුන් වහන්සේගේ පිටිපස්සෙන් එල්ලවගෙන ගිහිල්ලා අර කැවුම් ටික ගත්ත පාත්‍රයේ තිබුණ. ඒක මහා බරපතල පාප කර්මයක් නේද? වැඩිපුරම පාප කර්මයක් සිද්ධ වෙනවා. මොකද මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ නේද? ඒතර බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නේද? මහරහතන් වහන්සේලා ඔහොම අනුපිළිවෙලින් නේද? බල සම්පන්න භාවය වැඩි නේද? එතකොට මේ එහෙනම් වැරද්දත් බරපතල වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් තමයි මේ කෑම පූජා කරපු කෑම උදුරාගත්තේ. නේද? පාප කර්මය ගොඩක් වැඩි. එකල ස්ත්‍රී මෑණියන්ගේ ගෙට ගොස් මේක දැකපු මේ කාන්තාවට හරියට දුක හිතෙනවා. කේන්ති යනවා දුක හිතෙනවා ගිහිල්ලා ඒ අහල පහල තමයි මේ දෙමව්පියන්ගේ නිවස තිබුණේ නේද? ඉක්මනටම දුවලා යනවා දෙමව්පියන්ගේ නිවසට ගිහිල්ලා සපුමල් පෙත්තක්සේ ගණරන්නන් වූ අලුත් දැවෝ ගිතෙල්ගෙන ගිතෙල් නෙමේ ඉස්සර එන ගිතෙල් සකස් කරගන්නේ මේ ගෙදරමයි නේද? ඊටාත්ම හොඳ ප්‍රණීත ගිතෙල් සකස් කරගන්නවා නියමාකාරයවම නේද? හරියනේ රත්තරන් කැබල්ලක් වගේ නේද? ඝන රන් වනවා. ඊටාත්ම ඝන රන් පැහැති ලස්සනට පේන සපුමල් පෙත්තක්සේ නේද? උපමාවක් තියෙන උපමාවක් කියලා ලියාගන්න එතන පැන්සලෙන් ඔය ඔක්කොම ලියාගන්නේ සටහන් කරගන්න පැන්සලකින් ඝන රන්නන් වූ අලුත් දැවෝ ගිතෙල්ගෙන පාත්‍රේ පුරවනවා කියන එක තමයි පුරා කියලා කියන්නේ. හොඳ වෙලාවට තිබුණා දෙමාපියන් ගෙදර මේ අලුතෙම සකස් කරපු නේද? ගිතෙල් අරගෙන ඇවිල්ලා පාත්‍රය පුරවනවා. පුරවලා සතුටු වෙනවා. මම දැන් කොහොම හරි යමක් පූජා කරානේ කියලා නේද? ස්වාමීනි මා උපනුපන් ජාතියේ මාගේ ශරීරයෙන් ආලෝක පැතිරේවයි. උතුම් වූ ඇතිවෙම්මයි අසත්පුරුෂයා හා එක්තැන වාසය නොකරෙම්වයි කියා කළ ප්‍රාර්ථනා වශයෙන් ප්‍රභාවතී බෝසත්යන් නොකැමැති වූව. මොකද්ද දැන් අර ලස්සනට ගණරන්නෝ ඒක ගණරන් වන් පැහැති මේ අලුත දැව ගිතෙල් පාත්‍රේ පුරවපුවාමත් හරිම ලස්සනට තියෙනවානේ නේද? රත්තරන් පාටින් බබලනවා ඒ ගිතෙල් නේද? නියම විදියට හදපු ගිතෙල් බොහොම ලස්සනයි නේද? ඉතින් මේ ඒ පැහැ දැක්කහම මෙතුමියට ආසාවක් ඇති වෙන්න ඉතින් හරි ලස්සනයිද කියලා නේද? එතකොට පාත්‍රේ පුරවපුවම ඒක බොහොම ලස්සනට සුන්දරව තියෙනවා. එතකොට සතුටු වෙලා නේද? මම යමක් පූජා කරානේ කියලා බොහොම හිත සතුටු කරගෙන ප්‍රාර්ථනයක් කරනවා. මොකද්ද? ස්වාමීනි මේ පසේ බුදුන් කෙනෙක් නේද? පසේ බුදුන් වහන්සේ නමක්. ඉතින් මා උපන් ජාති මා ඉපදෙන ආත්මයක් පාසා මාගේ ශරීරයෙන් ආලෝකය පැතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නේද? බබලන සිරුරක් ඇති වෙන්න කියලා. ඉතින් බොහොම ලස්සන රූමත් කාන්තාවක් විදියට මාව ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ වැඩේ කරේ අර තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මේ බාල සහෝදරයානේ නේද? මේ අසත්පුරුෂයා ළඟ නම් කවදාකවත් ඉපදෙන්න එපා. මොකද්ද කියන්නේ මේ අසත්පුරුෂයා හා එක්තැන වාසය නොකරෙමයි. මේ අසත්පුරුෂයා මේ නරක වැරදි වැඩේ කරපු එක්කෙනා ඉන්න අහලවත් අනේ මම නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා නේද? ඉතින් ඔන්න ඒ කරපු ප්‍රාර්ථනාව හින්දා තමයි මේ බෝසත්යන්ව මෙච්චරම අකමැති වෙලා තියෙන්නේ. මේ කියන්නේ දැන් කුස රජුරෝ විදිහට ඉන්න
තමන්ගේ ස්වාමි පුරුෂයාව මෙච්චර අප්‍රසන්න වෙලා තියෙන අප්‍රිය වෙලා තියෙන ඔය කරපු ප්‍රාර්ථනාවේ හින්දා තමයි. බෝසත්වෝද පසේ බුදුන් වහන්සේගේ පාත්‍රයට කැවුම් කොටස පිළිගන්න ඕන අහපව හිතෙනවා බෝසත්යන්ටත් නේද? ඒ කියන්නේ මෙතනදී අර සහෝදරයාට නේද? මෙතන මේ කියවුණු කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ බාල සහෝදරයා කැවුම උදුරගත්තු කෙනාට අහපව හිතෙනවා මේ කැවුම් පිළිගන්නන්න. ඉතින් අර කැවුම් කොටසක් පිළිගන්නනවා අහපව. ස්වාමීනි මේ ඉදින් යොදුන් 100ක වුණත් මුන් මාගේ බලයෙන් ගෙන්නවාගෙන මට පාද පරිචාරිකා කරගන්න සමර්ථ වෙන්නයි ප්‍රාර්ථනා කරේ. එහා කරපු ප්‍රාර්ථනාව මොකද්ද? ඉතින් එතකොට ලස්සන කාන්තාවක් වෙන්න දෙන්නේ දී හින්දා ඔන්න හිතනවා මේ ඔන්න දැන් බෝසත්යන්ගේ පාත්‍රයට අර කැවුම් කොටසක් පිළිගන්නලා නේද? පූජා කරලා ප්‍රාර්ථනා කරනවා යොදුන් 100ක වුණත් ඒ කියන්නේ සතපුම් යොදුනක් කියලා කියන්නේ සතපුම් 4ක දුර ප්‍රමාණයක් නේද? ඔයගේවා 100ක 100ක ප්‍රමාණය යොදුන් 100ක ප්‍රමාණයක්. සතපුම් 4 ඒවම නේද? ඒ බැගින් දැන් යොදුනකට සතපුම් 4ක් තියෙනවනේ. ඒ වගේ 100 ගුණයකින් ඈත හිටියත් මුන් මාගේ බලයෙන් මගේ අනුහසින් එතනත් කියවෙන්නේ අර බෝසත්යෙක් නේද? තමන්ටම හිතෙනවා බෝසත්යෙක් ඉඳ මේ මගේ අනුහසෙන් බලයෙන් කියන්නේ එතන අනුහසෙන් නේද? මතු බුදු වන කෙනෙක් විදිහට. බලයෙන් ගෙන්වගෙන මට පාද පරිචාරිකා කරගන්න සමර්ථ වෙන්න. මගේ බිරිඳ විදිහට භාර්යාව විදිහට විවාහ කරගන්න පුළුවන් වේවායි කියලා නේද ප්‍රාර්ථනාවක් කරනවා. ඔන්න දැක්කද? දැන් ප්‍රාර්ථනා කරපු ආකාරය නේද? එතකොට කිපී ගොස් පසේ බුදුන්ගේ පාත්‍රයේ තිබූ කැවුම් හැරගත් හේන් මොකය විසුලුව ගියේය. බොහොම හොඳට කේන්ති ගිහිල්ලානේ මේ දුවගෙන ගිහිල්ලා කැවුම් උදුරගන්නේ පසේ බුදුරජාණන් වහන්සේගෙන් නේද? ඒ හින්දා බරපතල වැරැද්දක් බරපතල අකුසලයක් කරගත්තු හින්දා තමයි අර කුස රජුරෝ කුස රජුරෝ විදිහට ඉපදුනේ ආත්ම භාවයේ මොකය හරීම කැතට විසුරු ආකාරයට අර සකස් වෙලා තියෙන්නේ නේද? එතකොට කළ කර්මය පරිසම්දෙන ආකාරය නේද? කොයි වෙලාවෙ හරි බරපතල වැරැද්දක් කරාම ඒක පරිසම්දෙන ආකාරය මෙතන බරපතලම විශේෂයෙන් වැඩි වෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් හින්දා. එතකොට කිපී ගොස් පසේ බුදුන්ගේ පාත්‍රයේ තිබූ කැවුම් හැරගත්තෙන් මුකේ විසුලුව ගියේ. මේ තම මොවුන්ගේ පූර්ව ක්‍රියාවන් මේ ඔක්කොම සිද්ධීන් නේද? මේගොල්ලන්ගේ පෙර ආත්ම භාවයන් වලදී කරපු දේවල් කියලා කියනවා. බෝසත්ත්වයේ ප්‍රභාවතෙන් ගිය නියාමසා ශෝකයට පැමිණෙන්න දැන් අහපෝ කතාවට එනවා නේද? අතුරු කතා ඉවර වුණා. මේවා තමයි මේගොල්ලෝ කරපු පෙර කරපු වැරදි. හරි හොඳ හරි නේද? ඒවා තමයි. ඒ හින්දා දැන් මේ ආත්ම භාවයන් වල විනීන සිද්ධ වෙලා තියෙන ඒ කටයුතු තමයි කියන එක කියවෙන්නේ නේද? ඔන්න ඉතින් බෝසත්ත්වෝ ප්‍රභාවතෙන් ගිය නියාමසා ශෝකයට පැමිණිය. ඉතින් දැන් ඔන්න කුස රජුරෝ හරියට ශෝක වුණාලු ප්‍රභාවතෙන් ගිය හින්දා නේද? අර යන්න කියලා අනුමත කරා වුණාට ඔන්න ගියාවේ කියලා නේද? දැන් දුකට පැමිණෙනවා. අවශේෂ නාටක ස්ත්‍රිය නොඑක් ප්‍රකාරයෙන් සිත් නලවන්නාහු පොළඹවාගත නොවන රජතුමෙකුට ඉන්නවනේ තේනේ දාන්තපුර කාන්තාවන් වගේම නැටුම් ගැයුම් වැයුම් වලින් සිත පිනවන්නයි නේද? ඉතින් ඔන්න කොච්චර මේ ඉතිරි නළු නිළියෝ නේද අවශේෂ නාටක ස්ත්‍රියෝ මේ ඉතිරි නළු නිළියෝ එක එක ආකාරයට ප්‍රකාරයෙන් කියන එක එක ආකාරයට සිත් පොළඹවන සුළු නැටුම් සංදර්ශන මේ ඉදිරිපත් කරත් නේද? කිසිසේත්ම හිත සනසන්න බැරි වුණා කියලා මේ කියන්නේ කුස රජුරුවන්ගේ. ප්‍රභාවතින් නැති රජගේ කුස රජුරන්ට හිස් වූ මෙන් වැටහෙන්නේය. දැන් ප්‍රභාවතිින්ද බොහොම සතුටෙන් හිටියේ නේද? රාත්‍රී කාලයේදී විතරක් වැඩි වශයෙන් දැක බලාගත්තත් ඉතින් මේ දැන් ප්‍රභාවතිින් දැන් නැහැ නේද? දාලා ගියා. ඒ නෑ ප්‍රභාවති නැති රජ මාලිගාව කොච්චර කවුරු හිටියත් මොනතරම් සැප පහසුකම් තිබුණත් නේද? ඔන්නලු නිලියෝ හිටියත් නේද? ඒ කියන්නේ සංගීතයෙන් නැටුම් ගැයුම් හැම එකෙම පිනවන්න අය හිටියා වුණත් රාජ භෝජන තිබුණත් නේද? අම්මා තාත්තා හිටියා වුණත් මේ ප්‍රභාවති නැති ගෙදර හරීම හිස් වූවක් මෙන් දැනෙන්න පටන් ගත්තා. මේ කුස රජුවන්ට දුක උහලා ගන්න බැරි වුණා නේද? මෙලෙසින් රාත්‍රී බොහෝ දුක් විඳ අලියොම නැගී සිට. දැන් ඔන්න එක රාත්‍රියේ ගෙවුනේ නේද? හරිම දුකෙන් කනගාටුවෙන් දැන් ඉවසගෙන ඉන්න බැරි තැන නේද? ওই රාත්‍රියේ බොහොම අපහසුයෙන් ගෙවලා උදේ පාන්දර නැගිටලා
සාගර නුවරට යන්න ඕනි කියලා හිතනවා ප්‍රභාවති දේවිය කැඳවගෙන එන්න නේද? බලන්න මෙලෙසින් රාත්‍රියේ බොහෝ දුක් විඳ අලියම නැගී සිට සාගර නුවරට ගොස් ප්‍රභාවති දේවි කැඳවාගෙන මේ කියා මා එනතෙක් රාජ පියාණන් වහන්සේට වේවයි මලනුවන්ට වේවයි පාවා දීලීම් නම් නැවත අරගැන්ම ආයාස වේ යැයි සිතා. ආයාස වේදයි සිතා. උන්න දැන් මේ ඔයාලා අහලා දැකලා තියෙනවා ජනාධිපතිවරයා පිටරට සංචාරයකට එහෙම යනවා නම් නේද? ටිකක් කල් හිටින්න යනවා නම් දවස් ගානකට යනවා නම් ජනාධිපතිගේ කාර්ය කවට හරි පාරලා යන්නේ වැඩ රාජකාරී ටික පැවරීමක් කරලා යනවා නේද? ඒ වගේ දැන් මේ රජතුමෙක් නේ එහෙම හිතු වෙලාවට යන්න දෙන්න බෑ කොහෙවත් නේද? එනකන් ඒ පරිපාලන කටයුතු කරන්න නේද? ඒ රාජ්‍යක තනතුරේ කටයුතු ටික කරන්න කෙනෙකුට බාර දීලා යන්න ඕනේ අනිවාර්යයෙන් නේද? ඕන්න ඉතින් එහෙම බාර දෙනවා කියන එකත් මේ විශ්වාසම කෙනාට ඕනේ දෙන්න. තාත්තටවත් දෙන්න විශ්වාස නැහැ. සහෝදරයාට කොහොමද විශ්වාස නැහැනේ දෙන්න නේද? ඉතින් කල්පනා කරලා බලනවා තමන්ගේ මොන හරි වැරැද්දක් එමෙහින්ද හරි නේද? මොනවා හරි ආපහු සිටිවිලක් හින්දා පියාට දෙන්නත් බෑ. පියාම රජකම තියාගන්නත් පුළුවන්. මල්ලිට ආපහු දෙන්න එහෙම පුළුවන්. වෙන කෙනෙකුට දෙන්න එහෙම වුණත් පුළුවන් රජකම නේද? ඊට පියාට තමන්ගේ රජකම පවර්ලා දෙන්න බෑ කියලා හිතනවා. මල්ලි සහෝදරයානේ සහෝදරයා විශ්වාස කරන්නත් බෑ රජකම ආපහු දුන්නේ නැත්නම් එහෙම තමන්ට නේද? ආවට පස්සේ ඒ දෙන්නම විශ්වාස කරන්න බෑ. ආයාස වේදයි කියලා කියන්නේ මොකද්ද? ආපහු රජකම ගන්න රජකම පවර්ලා දීලා ගියාට පස්සේ තමන් ආවට පස්සේ ආපහු රජකම ගන්න දුෂ්කර වේදයි සිතලා නේද? එහෙම කරදරකාරී වෙයි කියලා හිතලා කාටද දෙන්න කල්පනා කරන්නේ රජකම පවර්ලා දෙන්න අම්මට. අම්මා ඕනෙම කෙනෙක්ගේ විශ්වාසදායම කෙනානේ නේද? ඉතින් මේ අම්මා ගැන බොහොම විශ්වාසය ඇති වෙන්නේ ඇයි? අම්මා හැම අවස්ථාවකම මාට උදව් උපකාරමයි කරේ නේද? අපිට හිතෙනවා මේ අම්මා කොච්චර රැවටිලිකාර වංචාකාර ස්ත්‍රියක්ද කියලා සමහර අවස්ථාවලදී නේද? අර ප්‍රභාවතිව රැවටීමකට ලකුණු ඇත්තටම මෙතන ලොකු අසාධාරණයක් නෙවුනේ ප්‍රභාවතියට නේද? වංචාස්බල ඒවට හැමදේම කරේ තමන්ගේ දරුවා වෙනුවෙන්. ඉතින් ඒ දේ මේ රජතුමා දන්නවා නේද? කුස රජුරෝ දන්නවා. තමන්ගේ මව කොච්චර තමන් වෙනුවෙන් කැප වෙනවද කියලා. ඒ හින්දා අම්මා ගැන කිසිසේත්ම සැකයක් හිතන්නේ නැතුවම ගිහිලා රජකම බාර ගන්න කියලා කියනවා තමන්ගේ ප්‍රභාවතීන්ව කැඳවගෙන එනකම්. බලන්න ඒ කොටස මෑණියන් සීලවතී දේවින් සමීපයට ගොස් මෑණියන් වහන්සේ ධන දාන්‍යාදීන් භරිත වූ ඇනි අස් ඇනි රිය බලයයි සිවුරංග සේනගෙන් යුක්ත වූ පංච කකුද භාණ්ඩයන් ඇති සියලු උපභෝග පරිභෝග වස්තුවෙන් සමෘද්ධ වූ මේ රාජ්‍ය ප්‍රභාවතී කැඳවාගෙන එනතෙක් පාවාගත මැනවයි මෑණියන්ට කියා අවසර ඉල්ලෝහ. ඔන්න දැන් මෑණියන්ට තමයි පවර්ලා දෙන්න හදන්නේ තමාගෙන ඇතුළු රාජ්‍ය පරිපාලන කටයුතු කරන්න කියලා නේද? බලන්නකෝ හොඳට චිත්‍රෝ මැවෙන අවස්ථාව බොහොම ශෝකයෙන් ඉඳලා නේද? හරිම ශෝකයෙන් යුක්තව තමයි එතනට ගිහිල්ලත් අම්මගෙන් අවසර ඉල්ලන්නේ සහ තමන්ගේ රජකම පවර්ලා දෙනු ලබන්නේ මේ පුතා නේද? මේ කියන්නේ මේ කුස රජුරෝ. ඒ අවස්ථාව ශෝකාකුලයි නේද? ශෝකාකුල මුණක් තියෙන මේ කුස රජු නම් හොඳට පේනෝනේ. ඒක සීලවතී බිසවත් කැමති වෙන්නේ නැහැ පුතා දුර එහෙම යනවට තනියෙන් නේද? අනතුරක් එම වෙයි කියලා. ඒ වුණාට යන්න ඉඩ නොදිත් බෑ නේද? දෙන්නගෙම ශෝකාකුල මුණු වලට මැවිලා පේනෝනේ මේ අවස්ථාව. බලන්නකො එතකොට මෑණියන් වහන්සේ ධන දාන්‍යාදීන් භරිත වූ ධන දාන්‍යාදීන් ගොඩක් තියෙනව නේද? සමන්විත වුණ භරිත වූ. ඒ වගේම ඒ රාජ්‍ය ගැන කියන්නේ නේද? රාජ්‍ය හරිම සමෘද්ධිමත්නේ නේද? ඇත් ඇනි අස්සනි රිය බලයයි. සිවුරංග සේනාවම නේද? චතුරාංගන සේනාවම තියෙන බොහොම විශිෂ්ට ගණයේ නේද? ඇත් ඇනියක් අස්සැනි රිය බල නේද? පාබල ඔක්කොම ඒ සිවුරංග සේනාවකින් යුක්ත සහ මේ පංච කකද භාණ්ඩයන් ඇති සියලු උපභෝග පරිභෝග වස්තුවේ සමෘද්ධ වූ කියලා කියන්නේ සමන්විත වුණු නේද? මේ සමෘද්ධිමත් වූ කියන වචන කියවෙන්නේ මොනවද? පංච කකද භාණ්ඩයන් කියලා කියන්නේ එතකොට ඔයාලා දන්නවා මේ රජ කෙනෙක්ගෝ
රාජකීය තත්ත්වයටපත් වුණාට පස්සේ නේද රජ කෙනෙක් බව අඟවන්න යම් කිසි පළඳනා ටිකක් තියෙනවා නේද? ඒ කියන්නේ නාලාල්පට නේද? මගුල් කඩුව නාලාල්පට මගුල් කඩුව රන් මිරිවැඩි සංගල නේද? ඔයාලා රජවරුන්ගේ රූප දැකලා තියෙනවානේ. ඒ වගේම දලපුරු සේසත් රාජකීය බව හංගවන සේසත් ඒ කියන්නේ අර ඇද්දල මිටකින්නේ සමන්විත වුණු නේද? සකස් කරපු මේ මිටක් හයි කරපු මේ සේසතක් නේද? ඒ වගේම වල් මෙතන තියෙනවා වල් විදුනාව කියලා වල් විදුනාව කියලා කියන්නේ චාමරය. නේද? චාමරය. ඒ ඔය මේ කියනවා ඒක අර ඇලි අශ්වයන්ගේම අශ්වයන්ගේ මේ වර්ගය හරිම ලස්සනට බූල් වගේ නේද? ලස්සට අර පීරලා හැම සකස් කරන්නේ නේද? ඒකෙන් තමයි සකස් කරගෙන තියෙන්නේ කියලා නේද? ඉතින් වටිනවා බොහොම නේද? වාල් විදිනාව කියලා කියන චාමරය කියලා තමයි කියන්නේ අදහස් කරන්නේ. ඒවැ සමන්විතයි නේද? ඒ වගේම තව මොනවද උපභෝග පරිභෝග වස්තුයෙන් සමෘද්ධ වූ සමෘද්ධිමත් වුණා කියලා කියන්නේ නේද? රට සමෘද්ධිමත් ඉසුරු වලින් සමන්විතයි මේ කියන ඉසුරු වලින් සමන්විතයි. උපභෝග පරිභෝග වස්තු කියලා කියන්නේ මොනවද? එතකොට මේ ඔයාලගේ පොතේ තියෙන වැළඳගෙන ප්‍රයෝජනට ගත හැකි භාණ්ඩ කියලා මොනවද වැළඳගෙන ප්‍රයෝජන ගන්න පුළුවන් භාණ්ඩ කියලා කියන්නේ දැන් මාල නේද? ඒ වගේ ආභරණ පළඳින සියලු ආභරණ පළඳින සියලු ආභරණ වලින් නේද? සමන්විත වුණු ඒ වගේම අනික් පරිහරණය කරන වටිනා භාණ්ඩ වර්ග පරිහරණය කරන අනිත් භාණ්ඩ එතකොට උපභෝග කියලා කියන්නේ නේද මොනවද දාලා ශරීරයට පළඳින ආභරණ වර්ග අනිත්තා පරිහරණය කරන යම් යම් වටිනා භාණ්ඩ තමයි උපභෝග පරිභෝග කියලා කියන්නේ ඒ වයින් සමෘද්ධ වෙලා තියෙනවා කියලා කියනවා නේද සමෘද්ධ මේ රාජ්‍ය කියන්නේ රජතුමාට විතරක් නෙවෙයි සියලුම දෙනාම ඉසුරුමතුන් වෙලා තියෙන්නේ මේ රට හොඳින් පාලනය කරන්න හින්දා නේද රට සමෘද්ධිමත් වෙලා තියෙනවා. මේ ඉතින් මේ රට මම එනකන් ඒ කියන්නේ වෙනත් ආක්‍රමණිකයන් එහෙම යටත් කරගන්න බැරි විදිහට නේද? ආක්‍රමණය කරන්න බැරි විදිහට නේද? ඔබතුමිය මේ රාජ්‍ය පරිපාලන කටයුතු බාර ගන්න මෙතෙන් පටන් මම ප්‍රභාවතිය කැඳවගෙන එනකම් කියලා කියන්නේ. දැන් මේ අවස්ථාව යාට චිත්‍රකම වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි මේ මේකේ තියෙන අමාරු වචන ටික හොඳට පාඩම් කරගන්න මතක තියාගන්න. ඒ වගේ මට නොකියුණු භාෂා අලංකාර ක්‍රම හැම ඇති නේද? දැන් අපිට හම්බ වුණා මෙතනදිත් උපමා හැම හම්බ වුණා නේද? වාක් චිත්‍ර මෙවැනි අවස්ථා හම්බ වුණා. ඒ කියන්නේ වචනෙන් කරන සංවාදශීලී භාෂාහාර අත් එක්ක හොඳට අපිට චිත්‍ර මෙවැනි අවස්ථා තිබුණා. උපහාස රසයේ ඉස්මතු වෙන අවස්ථා තිබුණා. විශේෂයෙන්ම හාස්‍ය රසයේ ඉස්මතු වෙන අවස්ථා තිබුණා. අර පළවෙනි ප්‍රශ්නෙට එහෙම වුමනා කරන මේ කුසල රජුණන්ගේ තියෙන ගූඪ සිතුවිලි නේද? සැඟවුණු গুপ্ত සිතුවිලි මොනවද කියන එක අපිට ඉස්මතු වෙලා පෙවුණා. ඒතර මේ දැන් අද අපි කරපු කොටසේ ප්‍රයෝජනවත්ම දේවල් මා තමයි තිබුණේ හොඳට චිත්‍රවම වෙන හැම නේද? අර අහලා තියෙන ප්‍රශ්න වලට හුඟක් ලියන්න තියෙන මෙතනින්. ඒ දේවල් හොඳට මතක තියාගන්න ඕනේ පුතාලා. එහෙමනම් පුතේ අද අපි මෙතනින් නවත්තමු. ඔයාලා සටහන් කරගන්න. නවත්තපු තැන. එහෙනම් ඔයාලා හැමෝටම ආයිබෝවන් පරිස්සමෙන් ඉන්න.